හොඳයි ආයිබෝන් සියලු දෙනාටම අපි අද සාකච්ඡා කරනවා කියලා කලින්ම කිව්වේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර ගැටළු වලට ඔයගොල්ලෝ දුන්න උත්තර කොහොමද ඒවා හරිද වැරදිද හරිනම් සතුටු වෙන්නත් හරි නොවි භාගයට හරි වෙලා තියෙනවා නම් ඊටු ටික සම්පූර්ණ කරගෙන විභාගයේදී සතුටු වෙන්නත් ඒ වගේම යම් විදිහින් කරලා නැත්නම් අඩු වශයෙන් මේ සාකච්ඡාව තුළදී හරි ඒ ගැටළු වලට උත්තර කොහොමද ලබා දෙන්නේ කියලා ඉගෙනගෙන ඒ අනුව විභාගයට සාර්ථක මුහුණ දීලා සතුටු වීමක් තමයි අරමුණ වෙන්නේ. එතකොට අපි කිව්වේ අතීත ප්‍රශ්න පත්‍රවල වර්තමානයේ ඉඳලා අපි කතා කරමු කියලා. ඒ කියන්නේ ආසන්නම ප්‍රශ්න පත්‍රය තමයි මම ඔයගලන්ටත් ඒක ෂෙයා කළා මේක ලෑස්තිලා ඉන්න කියලා 2019 පෙබරවාරි. ඒතර මේ පෙබරවාරි පේපර් එකේ තියෙන එක විශේෂත්ව දෙකක් මම අඳුරගත්තා. පළවෙනි විශේෂත්වය තමයි මේ පේපර් එකේ ඔයගලන්ට දෙන්න තියෙන්නේ ප්‍රශ්න 6කින් 5ක් තෝරගෙන ඒ 5ට උත්තර තමයි දෙන්න තියෙන්නේ. මීට කලින් තිබුණු පේපර්ස් වල නිව් සිලබස් එකේ පවා දීලා තිබුණේ ප්‍රශ්න 5ක් දීලා 5න් 5ටම උත්තර දෙන්න. ප්‍රශ්න 5ක් දීලා 5න් 5ටම උත්තර දෙන්න. එතකොට තෝරා ගැනීමක් නැහැ. පළවෙනි ප්‍රශ්نين පටන් අරගෙන 1 2 3 4 5 දීලා ඉවර කළා. නැත්නම් ලේසියෙන් ප්‍රශ්නයෙන් පටන් ගත්තා තෝරා ගැනීම නැහැ. කොහොමවත් ප්‍රශ්න 5ට ලියන්න ඕනේ. මේකෙදි 6න් 5ක් තමයි ලියන්න තියෙන්නේ. ඒක විශේෂත්වයක් වෙනවා. ඒතර ඕගොල්ලන්ගේ අවුරුද්දේ ඒක බලන්න මොකද ස්ටෑන්ඩඩ් එකක් නැහැ. පේපර් එකේ එහෙම ස්ටෑන්ඩඩ් එකක් නැහැ. ප්‍රශ්න කීයක් දෙනවද ඒකෙන් කීයක්ද ලියන්න තියෙන්නේ කියලා එහෙම නැහැ. සමහරලාට ඕගොල්ලන්ට පේපර් එකේ ප්‍රශ්න දෙකයි දෙන්නේ. ඒ ප්‍රශ්න දෙකට පැය එකමාර ගානක පැය කරලා සමහරට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක තුලිත වෙන්න ඕනේ නැහැ කාලේ. ප්‍රශ්න දෙකට උත්තර දෙන්න කියලා දෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක ස්ටෑන්ඩඩ් එකක් නැහැ. කාටවත් චෝදනා කරන්න බෑ. හැමදාම තිබුණේ මේ රටාව. ඒක වෙනස් වෙලා තියෙනවා කියලා. ඒකට තමයි මෙන්න මෙතන මේ උපදේශ කියලා කතාවක් දීලා තියෙන්නේ. උපදේශ. ඒකට එහෙම උපදේශ කියලා දෙන්නේ යම් වෙලාවක වැරද්දක් විශ්වවිද්‍යාලේ පැත්තට වැටෙනවා ඒකෙන් බේරෙන්න. ඒ නිසා තමාගේ වගකීම තමයි මේ ටික කියවලා බලන එක. ඒ වගේම සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. එසේ වුණත් බලන්න පැය 3මද දීලා තියෙන්නේ. සමහරලාට ඒක 3මාරක්. පැය 3යි විනාඩි 30ක්. එහෙම දෙන්නත් පුළුවන්. යම් යම් தත්ත සැලකිල්ලට අරගෙන. හරි යම් යම් தත්ත සැලකිල්ලට අරගෙන එහෙම අතීතයේ එහෙම ප්‍රශ්න පත්‍ර තිබුණා. දැන් ජාතික විභාගයක් වෙන A level උසස් පෙළ විභාගෙදී පවා එහෙම වෙනස්කම් වුණා. 89 උසස් පෙළ විභාගෙදී තෝරා ගන්න පුළුවන් ප්‍රශ්න ගාන වැඩි කරලා තිබුණා. හැම විෂයකදීම වැඩි කරලා තිබුණා. තෝරා ගැනීම ගාන. වරණ ගාන වැඩි. එතකොට ළමයෙකුට පුළුවන් මේ Tamanට ලේසි ප්‍රශ්න මොනවද කියලා තෝරාගෙන ඒ අනුව කරන්න. ඒ නිසා ඒ වගේම මේකෙදි වෙච්ච දෙයක් තමයි කාලේ පාව වැඩි කරලා දීලා තිබුණා. ඒ 89 කාලෙදී උසස් පෙළ විභාගයේ අවස්ථා කිහිපයක් කල් ගියා. ඔයගොල්ලෝ අහලා තියෙන 88 89 භීෂණ යුගය. ඒ කාලයත් එක්ක විභාගයේ 3 වතාවක් කල් ගියා. අගෝස්තු වලින් සැප්තැම්බර් වලට, සැප්තැම්බර් වලින් දෙසැම්බර් වලට. ඉතින් ඒක නිසා ඒ වගේ සහන සමහරට මේ කොවිඩ් එක නිසා ලැබෙන්නත් පුළුවන්. මම ඒක නිසා තමයි මේක විනාඩි 5ක් විතර අරගෙන ඕගලන්ට පැහැදිලි කිරීම කළේ. ඒ නිසා වේලාව දිහා බලන්න. වේලාව අඩු කරන්නේ නැහැ. එහෙම කරන එක නැහැ. නමුත් පැය 3මාරක් දීලා තියෙන වෙලාවකදී ඒ 30 වාසිය සමාලාට ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අන්තිම හරියනකොට ඔයගොල්ලෝ ස්ට්‍රෙස් වෙලා. පැය 3යි කියලා හිතාගෙන. හරි. ඒ නිසා මේ ඒ උපදේශ ඔක්කොම පැහැදිලිව බලන්න. ප්‍රශ්න පත්‍රය ගත්තට පස්සේ මේකෙදී පළවෙනි පේපර් එක ගැන කියද්දි කියන්න ඕන දේවල් නෙමෙයි. අන්තිමට කියලා ඉවර කරන්න ඕන දේවල් ඒවා තමයි ප්‍රශ්නාංක ටික හරියට තෝරලා බෙල්ල වෙන් කරගන්න. හරි. ප්‍රශ්නාංක වෙන් කරගන්න. හරි. දැන් ඔයගොල්ලන්ගේ පේපර් එකේදී නම් ස්ටෙප්ලර් කරලා එන්නේ නැහැ නේද? A3 කොලයක්නේ නමල එන්නේ. පිටු 4ක් වෙන්නේ නේ. පිටු 4ක්. සමහරට පිටු 4න් පිටු 3ක විතරයි ප්‍රශ්න තියෙන්නේ. අන්තිම පිටුව හිස්ස තියෙනවා.
ස්ටෙප්ලර් කරලා වෙන්නේ නැහැ. හරි ඒක නිසා ඉෂුව එකක් නැහැ. නමුත් සමහර අවස්ථාවල පස්වෙනි පේපර් එක පස්වෙනි පිටුවක් ඔයගලන්ට එනවනම් පස්වෙනි පිටුවක්. ඒතර මේ පස්වෙනි පිටුව වෙනම කොලයක තමයි දෙන්නේ. ඒතර ඒව ඔයගලන්ට හමු වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. මේකේ තියෙනවා සම්මත ප්‍රමතියාප්ති වගු සහ ප්‍රස්තාර කඩදාසි දෙනවා කියලා. මොකද අපේ ප්‍රස්තාරක විසඳුම් ක්‍රමයෙන් යන්න ප්‍රස්තාර කඩදාසි සමහරවිට දෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ අතට ප්‍රස්තාර කඩදාසි ඇවිල්ලා නැති වෙන්න ඉඩ තියෙනවා. ප්‍රස්තාර කඩදාසි ඇවිල්ලා නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒවත් බලන්න. මොකද ප්‍රස්තාර කඩදාසිය අවශ්‍යයි කියන එක තමයි කියවෙන්නේ. යම් වෙලාවකදී ඔයා නිකන් කොලේක ඇඳලා තිබ්බොත් එහෙම මේ ඒක වාට අවශ්‍යයක් වෙන. මොකද පේපර් එක බලන කෙනා දන්නේ නැහනේ. ඔයාට ප්‍රස්තාර කඩදාසි හම්බුණාද නැද්ද කියලා. නිසා ඒ වාසි අවාසි හැම පැත්තක්ම තියෙනවා. අවාසි පැත්ත ගැන තමයි මම මේ කිව්වේ. කාලය වැඩි වෙන එක වාසියක්. සමහරලාට මේ වගේ ඔප්ෂන්ස් දෙන එක කෙනෙකුට වාසි වෙන්නත් පුළුවන්, අවාසි වෙන්නත් පුළුවන්. ඒක පුද්ගලයා මත තමයි රඳාපවතින්නේ. මොනවා හරි ගානක් අමාරු නම් ඔප්ෂන්ස් වලින් ඒක අතහැරලා දාලා යන්න පුළුවන්. සමහර කෙනෙක් කැමති එහෙම ඔප්ෂන්ස් නැතුව ඔක්කොම එක දිගට කරන්න ඔය ආදි වශයෙන් තියෙනවා. හරි. ඉතින් විනාඩි 7-8ක් ඒ කතිකාවට ගියා. නමුත් ඒක ඔයගලන්ට පාඩු වෙන්නේ නැහැ. පාඩු වෙන්නේ නැහැ. හරි. එතකොට මේකේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න ගියොත් මේ ප්‍රශ්න පත්‍රයේ දැන් මේ තියෙන අපේ පළවෙනි පිටුව. ඒතර පළවෙනි පිටුවේදී ඔයගලන්ට අර අපි කිව්වා වගේම අයන්න කොටසේ තියෙන්නේ ඒකජ ප්‍රකමන ආකෘතිය නිර්මාණය කරන්න. ආයන කොටසේ තියෙනවා ප්‍රස්තාරික ක්‍රමේ භාවිතයෙන් විසඳන්න කියලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඒකජ ප්‍රකමන ගැටලුවක් නේ සරල ක්‍රමේ භාවිතයෙන්. මතකනේ අපි එහෙම තමයි ඔයගලන්ට කිව්වේ විභාගයේදී ලැබෙනවා කියලා. ඒ අනුව තමයි මේකේ පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ සමන්විත වෙලා තියෙන්නේ. ඒ තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම ඔයගලන්ගේ අතේ පේපර් එක තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙත් ආයන්න කොටස් දෙකක් තියෙනවා. ආයන්න කියන එක ප්‍රවාහන ගැටලුවොත් ආයන්න කියන එක පැවරුම් ගැටලුවොත් විදියට. ඊට පස්සේ ප්‍රශ්නාංක 4 සම්පූර්ණයෙන්ම ජාල සටහන් විශ්ලේෂණය. ඊට පස්සේ ප්‍රශ්නාංක 5 සම්පූර්ණයෙන්ම තීරණ න්‍යාය. සම්පූර්ණ ප්‍රශ්නයක් විදියට ප්‍රශ්නාංක 6 තියෙනවා ගතික ප්‍රකමන. ඒතර සිලබස් එකෙන් අහලා නැත්තේ මොනවද? හැම එකක්ම අහලා තියෙනවානේ. නේද? සිලබස් එකෙන් හැම එකක්මත් අහලා තියෙනවා. නැති එකක් නෑනේ. හැම කොටසක්ම ආවරණය වෙලා තියෙනවා. හරි ප්‍රශ්න 6ක් දෙන්නේ ඒකයි. ප්‍රශ්න 5ක් දුන්නොත් සමහරලාට ගතික ප්‍රකමන සම්පූර්ණ ගාණක් නැතුව ලකුණු 12කට ගතික ප්‍රකමන දීලා ඉතුරු එකට පැවරුම් ගැටලුවක් අන්න එහෙම වගේ ලැබෙන්න පුළුවන්. මේකෙදී සම්පූර්ණ නිර්දේශය ආවරණය වෙලා තියෙනවා. ඒතර මම ඕගොල්ලන්ට කිව්වා මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර තුන්න අයට තේරෙනවා ඇති. අපි අර කියන වගේ මේක මාගලක් වගේ ප්‍රශ්න පත්‍රයක්. හරි. ප්‍රශ්නයක තියෙන ප්‍රමාණය ලොකුයි. ප්‍රශ්නයකට තියෙන ප්‍රමාණය ලොකුයි. ඒ නිසා මේක මේ අපිට දීලා තියෙන පැය 3 තුලදී ඉවර කරගන්න පුළුවන්ද කියන එකත් පොඩි ගැටලු සහගත වෙනවා. මේ අත්දැකීම තියෙන්නේ මේකට උත්තර ලියන්න ලෑස්ති වෙච්ච අයටත් උත්තර ලියලා ඉවර කරපු අයටත්. හරි. නමුත් ඉතින් ඒක තමයි ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය. මේ ප්‍රශ්න පත්‍රය අවසාන වතාවට 2019 පෙබරවාරි දුන්න ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයේට ඒ සාමාර්ථ ගත්ත ළමයි පෞද්ගලිකව මට හමු වෙලා කතා කරලා තියෙනවා. අපිට ඒ සාමාර්ථය හමු වුණා කියලා. මම මේ කියන්නේ බොරුවක් නම් ටින් බලධාරියා විසින් කපා හරින ලද ඉතුරු ටික. බොරුවක් නම්. හරි. නිසා ඒ කියන සාමාර්ථයත් මේ පේපර් එකට ගත්ත දරුවනුත් සිටිනවා. හරි. එහෙමයි තියෙනවා. ඒක නිසා ක්වොන්ටිටි එක විදියට ගත්තාම ප්‍රමාණාත්මක ලොකු පේපර් එකක් වුණත් හැමදේම අපි ඉගෙන ගත්ත දේවල් තමයි තියෙන්නේ. අපි කරගෙන යනකොට ඒක බලමු. හරි. එහෙනම් අපි උත්තර වලට ලෑස්ති වුණොත්
උත්තර වලට ලෑස්ති වෙනවද? හරි. ප්‍රශ්න අංක 1. 6 යන කොටස තියෙන්නේ ඒකජ ප්‍රකමන ආකෘතියක් නිර්මාණය කරන්න. ඉතින් නිසල්මනේ ගාන කියවන්න ඕනේ. හැබැයි කියන තොරතුරු හොඳ ආකාර තේරුම් අරගෙන. හරි. අවශ්‍ය දේවල් අන්ඩර්ලයින් කරලා මොකද පේපර් එක ඔයගලන්ට අතර දෙනවා ගේන්න පුළුවන්. නිසා අවශ්‍ය දේවල් අන්ඩර්ලයින් කරලා තියාගන්න පුළුවන්. ලස්සන රූලක් ගහලා නෙවෙයි නිකන් ඇඳලා. හරි. නිෂ්පාදන සමාගමට අතිරික්ත නිෂ්පාදන දාර්ථතාවය සහිත ශාඛා කර්මාශාලා 3ක් තියෙනවා. කර්මාශාලා 3ටම එක්තරා නිෂ්පාදන ඉපදීමේ හැකියාව තිබෙන අතර අතිරික්ත ධාරිතාවෙන් යම් ප්‍රමාණයක් භාවිතා කිරීමට කළමනාකරණය තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ අතිරික්ත නිෂ්පාදන ධාරිතාවය තමයි මේලාදී භාවිතා කරන්නේ. පොර නිෂ්පාදන වර්ග 3ක් තියෙනවා. විශාල මධ්‍යම කුඩා කියලා තරමවල් 3කින්. ඒතර ඒවැය ලාභය දීලා තියෙනවා. ඒකම පල්ලෙහාට හිමිසරයන් ටින් ගන්න. ලාභය දීලා තියෙනවා නම් බලන්න මේක උපරිම ලාභයක් ගන්න තියෙන ගැටලුවක්ද? ඔව්. අන්තිම පේලියෙන් එක තියෙනවා මුළු ලාභය උපරිම කිරීමට ගැටලුවට ඒකජ ප්‍රකමන ආකෘතියක් සූත්‍රකරණය කරා. මම ටිකක් ඉක්මනට කියවගෙන යනවා. මොකද මම මේ කියවන්නේ විභාගෙදී අපි මමත් පේපර් එක ලියනවා නම් මම හිතන විදිහටම. හරි. ඒක නිසා පන්ති උගන්නන ස්ටයිල් එකට ස්ලෝලි යන්නත් ටිකක් අමාරුයි. විභාගෙදී හිතන විදිහටම තමයි මම මේක ලියන්නේ. හරි. එහෙනම් බැලුවා රුපියල් 120 රුපියල් 100 90 තියෙනවා ලාභය. එන යට තියෙන ලාභය උපරිම කිරීම. එහෙනම් 120 100 90 එන්නේ මැක්සි සෙට් ශ්‍රිතයට. ඒතර කර්මාශාලා 1 2 3 කියලා තුනක් තියෙනවා. ඒතර අපිට පේනවා නිෂ්පාදන 3යි කර්මාශාලා 3යි. කියනවා තීරණ විචල්යන් 9කට යන එකක් තමයි තියෙන්නේ. හැබැයි අපිට ගානේ පල්ලෙහා පේනවා තීරණ විචල්යන් xij කියලා ලියන්න පෙන්නලා තියෙනවා. මේක 17 පේපර් එකේ තියෙනවා. මීට කලින් තිබුණ පේපර් එකෙත් xij කියන එකක් කියලා තියෙනවා. එහෙනම් අපිට එතනින් පටන් ගන්න පුළුවන් ඉක්මනටම. තීරණ විචල්යන්. ප්‍රමාදෙන් දුමනාවක් නැහැ. xij. ඒක යාම කියලා තියෙනවා. මොකද කියලා තියෙන්නේ? දැන් ඇත්තටම අපි බලන්න ඕනේ එක් කර්මාශාලාවේදී එක් නිෂ්පාදිතයෙන් කොච්චරක් හදනවද? නැත්නම් එක් නිෂ්පාදිතයෙන් එක් කර්මාශාලාවේදී කොච්චරක් හදනවද? ඕන පැත්තකට යන්න පුළුවන්. නේ? ඒතර මේ ගාන තියෙන්නේ එක් කර්මාශාලාවේදී එක් භාණ්ඩ වර්ගය. කියන්නේ මොකද I කියන්නේ කර්මාශාලාව, J කියලා කියන්නේ භාණ්ඩ කැටගරි එක. හරි? එහෙනම් අපිට ලියන්න පුළුවන් I කර්මාශාලාවේ අර එක් කර්මාශාලාවේ කියන එකමයි වේදී සාධන J තරමේ ඒකක ගණන. හරි. ඒතර I කියලා කියන්නේ 1 2 3 කර්මාශාලාව 1 2 3 කියලා නම් කරලා තියෙන්නේ. සහ J කියන එකත් ඇත්තටම තියෙනවනේ 1 2 3 තමයි. ඇත්තටම 1 2 3 නම් මේලාදී ඒ අය එක නම් කරලා තියෙන්නේ large medium small කියන එක. හරි. 1 2 3ම තමයි. නමුත් ඒ අය එහෙම නම් කරලා තියෙනවා. ඒ නිසා අපිත් ඒකට කීකරු වෙනවා. එහෙනම් අපිට පේනවා මේකෙදි න්‍යාසයක් හැදෙනවා. ඒතර අපි මේ න්‍යාසයත් නෝට් කරගන්නවා නේද ඇත්තටම. හරි. ඒතර මේ තියෙන I කියන කර්මාශාලාව ඒක 1 2 3 ඊට පස්සේ J කියලා කියන්නේ අපේ තරම ඒක large medium small. ඒතර දැන් J ලියලා තියෙන large medium small විදිහට උඩ බලන්න උඩ දීලා තියෙන දේවලුත් පිළිවෙල large medium small ද කියලා. සමහරට ඒක අනිත් පැත්ත තියෙන්න පුළුවන්. small medium large කියලා. හරි. බලන්න එහෙමද තියෙන්නේ කියලා. දෙවෙනි ඡේදයේ යටම හරේ තියෙනවා එක් දිනකට විශාල මධ්‍යම කුඩා. එහෙනම් large medium small කියන පිළිවෙල තමයි තියෙන්නේ නේ. ඊට පස්සේ උඩම පේලියේ තියෙන රුපියල් ලාභය දීලා තියෙන්නේ large medium small. හරි. ඒකෝට ඒවා බලන්න ඕනේ මොකද එක තැනක පිළිවෙල large medium small වෙලා තව තැනක පිළිවෙල small medium large වෙන්න පුළුවන්. ඒන ඕගොල්ලෝ එක පෙරලා ගන්න වෙනවා. හරි. ඒතර මෙතන තීරණ විචලන නෝට් කරගන්න වෙනවා. අපි සාමාන්‍ය 1 1 1 2 නේ ගියේ. ඒතර මේක ලියන්නේ 1L 1M 1S 2L 2M 2S
ඊට සන්තිම එක x 3l 3m 3s. හරි මේ විදිහට තමයි තීරණ විචල්යන් තියෙන්නේ. හරි එහෙනම් තීරණ විචල්යන් ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් අරමුණු සිතය. අරමුණු සිතය. එතකොට ඒක මැක්සි සෙට් එකක්. ඉසෙට් කියලා කියන ලාභය. ඉසෙට් කියලා කියන ලාභය. එහෙනම් ලාභයේ ඉලක්කම් කොහොමද තියෙන්නේ? 120යි 100යි 90යි. 120යි 100යි 90. 120 කියලා කියන්නේ මොකද්ද? 120 කියලා කියන්නේ large එකකනේ. එන මේ මෙතනින් 120 මෙතනින් එනවා 100 මෙතනින් එකක් 90. මේ එකක ගාන එකක ලාභය. එන වැඩි වෙන්න ඕන ඔය කොලම් එකේ තියෙන එකතු වෙන්නේ. හරි කොලම් එකේ තියෙන එකතු. එන 120 වතාවක් පළවෙනි කොලම් එක 1l 2l 3l plus 100 times second column එක in medium column එක 1m 2m 3m plus එක දිගට ලියන්න පුළුවන් මගේ මේ මේට්‍රික්ස් එක හරහාට ඉඳලා ඒකයි ප්‍රශ්නේ 1s 2s 3s හරි ඒකක ලාභයේ අදාළ ප්‍රමාණයෙන් වැඩි කළා මේක තමයි අරමුණු ශිපය ඊට පස්සේ ලියන්න පුළුවන් සංරෝධක subject මේ මාතෘකා තුන ලිව්වේ නැති වුණාට කමක් නැහැ මාතෘකා තුන ලිව්වහම මේ පිළිවෙලක් තියෙනවා කියලා හිතුණා මොනවා සංරෝධක පළවෙනි සංරෝධක මොනවද පළවෙනි පේලියේ පළවෙනි ඡේදේ 120 190 කියන දේ ඉලක්කම් පාවිච්චි කරලා ඉවරයි. හැබැයි කියන එක කර්මාන්තශාලාවේ නෑ කර්මාන්තශාලා 1 2 3ට තරම නොසලකා තරම කියලා කියන්නේ ඔය large medium small කියන එක නොසලකා එක දවසකට ඒකක 500 600 300 හදන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි කර්මාන්තශාලාවේ large medium small තුනෙන්ම 500යි දෙවෙනි කර්මාශාලාවේ large medium small තුනෙන්ම 600යි තුන්වෙනි කර්මාශාලාවේ large medium small වලින් 300යි. ඒතර පළවෙනි කර්මාශාලාව කියලා කියන්නේ පළවෙනි පේලිය. එහෙනම් පළවෙනි පේලිය x1l x2l අනේ වැරදුනා. පළවෙනි පේලිය කියන්නේ x1l 1m 1s පළවෙනි කර්මාශාලාව. ඒතර ඒකේ 500යි. දෙවෙනි කර්මාශාලාව දෙක පේලිය 2l 2m 2s ඒකට 600යි. ඊට පස්සේ එක 3l 3m 3s ඒකට 300යි. හරි පළවෙනි පේලිය දෙවෙනි පේලිය තුන්වෙනි පේලිය එකතු. ඒවනේ කර්මාංශාලා. එතන මොකද මෙතන ලියන ලකුණ? කුඩා හෝ සමානද? විශාල හෝ සමානද නැත්නම් නිකම් සමානද? කොහොමද ඒක අපි අඳුරගන්නේ? කොහොමද ඒක අඳුරගන්නේ? ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කර්මාශාලාවල දිනකට ඒකක පිළිවෙලින් 500 600 300 නිපදවන්න පුළුවන් විදිහට අතිරික්ත මිනිස් බලයක් සහ උපකරණ තියෙනවා. ඒතර නිපදවන ප්‍රමාණය කවදාකවත් ඊට වඩා වැඩි වෙන්න බෑනේ. නේ? වැඩි වෙන්න බෑ. මොකද අදාළ සම්පත් තියෙන්නේ 500ක් හදන්න නම් උපරිම ලෙස හදන්න පුළුවන් 500ක්. එහෙනම් 500 හෝ ඊට වඩා කුඩා වෙන්න ඕනේ. මේ හැම එකක්මත් එහෙමයි. ඊට වඩා අඩුවෙන් හදන්න පුළුවන්. දැන් අපේ ගෙදර මම ගේනවා හාල් කිලෝ 3ක් ගේනවා. නමුත් එක දවසකට අපි තියන්නේ හාල් කිලෝ 1යි. එහෙම හිතන්න ඉතුරු දෙක තියෙනවා කියන ආවයි කියලා ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ. හැකියාව තිබුණායි කියලා. මෙහෙම තමයි එන්නේ. හැබැයි මෙතනදී කොයි ලකුණ පිළිබඳව අපි ඊටත් වඩා පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒ දේ තමයි
දැන් මේක හැටියට පළවෙනි කර්මාන්තශාලාවේ මම ඒක වෙනම ලියුවොත් මේ මේට්‍රික්ස් එකේම පළවෙනි කර්මාන්තශාලාවේ 500ක් හදන්න පුළුවන්. දෙවෙනි කර්මාන්තශාලාවේ 600ක් හදන්න පුළුවන්. මේකේ 300ක් හදන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ පේලියෙන් තියෙනවා අවශ්‍යතාවය. විශාලයෙන් 600ක් ඕනේ. මම මෙතන ලියන්න දෙන්න. විශාලයෙන් 600ක් ඕනේ. මධ්‍යමයෙන් 800ක් ඕනේ. මේකෙන් 500ක් ඕනේ. ඒ කියන්නේ එච්චරක් විකුණ ගන්න පුළුවන් කියලා හිතනවා. හරි? විකිණිය හැකි බවට පුරෝගතනය කරා. ඒතර විකුණන්න පුළුවන් එච්චරයි නම් ඊට වඩා හදන්න උවමනාවකුත් නැහැනේ. දැන් විශාලයෙන් 600 නම් විකුණන්න පුළුවන් 600ට වඩා වැඩියෙන් හදන්න උවමනාවක් නැහැ. හැබැයි අඩුවෙන් හදන්න පුළුවන්. හරි? නමුත් සම්පත් තියෙනවනම් අඩුවෙන් හදන්න ඕනෙත් නැහැ. කොහොමද එන්නේ ඒක තීරණය වෙන්නේ? ඒක තීරණය වෙන්නේ මේ එකතුව ගත්තොත් කීයද උත්තරේ? මේ එකතුව ගත්තොත් 1900යි. මෙතන උත්තරය 1400යි. ඒ කියන්නේ 1900ක් විකුණ ගන්න පුළුවන් එකතුව විදිහට. නමුත් නිපද වෙන්නේ කර්මාන්තශාලා තුනෙන්ම 1400. උපරිම ලෙස. උපරිම ලෙස. එහෙනම් මේකත් අර ප්‍රවාහන ගැටලුව වගේ අසමතුලිත අවස්ථාවක් වෙනවා. එහෙනම් කවුරුන්ද මෙතන තෘප්තිමත් වෙන කට්ටිය? මෙතන තෘප්තිමත් වෙන්නේ කවුරුන්ද? තෘප්තිමත් වෙන්නේ කර්මාන්ත ශාලා. කර්මාන්ත ශාලාවල 1400 කොහොමත්ම හරියන්නේ. හරි? ඒක කරගන්න පුළුවන්. එතකොට අර ඩමි එකක් ගත්තොත් ඩමි එක 500ක් ඉතුරු වෙනවා. නේ? ඩමි එක 500ක් ඉතුරු වෙනවා. ඒක නිසා තෘප්තිමත් වෙන්නේ නැති කට්ටිය තමයි ඉල්ලුම්කරු. LMS කියන කට්ටිය. ඒ නිසා මෙතනදී මේක සමාන ලකුණට එනවා. හේලි වශයෙන් ගත්තාම හැබැයි ඊළඟ අවස්ථාව අපි තීරුව වලින් ලියුවාම ඒකට කුඩා හෝ සමාන කියලා තමයි. හරි? එතකොට මෙතන ලැබෙන්නේ මේ තියෙන මොනවද? කර්මාන්ත ශාලා ධාරිතාවය. කර්මාන්ත ශාලා ධාරිතාවය. හරි? කර්මාන්ත ශාලා ධාරිතාවය. එතකොට අවශ්‍යයි මේ එකම සටහන් කරගන්නවයි කියලා විශ්වාස කරනවා. ඒ අනුව මට මෙතනින් අයින් වෙනවා ඊළඟ සංරෝධක වලට. ඒතර මට මේ උඩ හරියනම් වැඩක් නැති නිසා ඒ ටික මකලා දාන්නම්. මේ ට්‍රේස් එක ඕන නිසා අලුත් ෂීට් එකට යන්නේ නැතුව එතකොට දෙවෙනි සංරෝධයක අපිට ලියන්න පුළුවන් තීරු වශයෙන්. ඒකට අපිට කියලා තියෙනවා මොකද්ද? විකිණිය හැකි ප්‍රමාණය නේ නිෂ්පාදිතය. ඒතර පළවෙනි තීරුව කියලා කියන්නේ L කියන කට්ටිය. large එකෙන් ඔක්කොම x1L දෙවෙනි ශාලාවේ large තුන්වෙනි ශාලාවේ large. ඒතර ඒක 600ත් එක්ක අපි ගලප ගන්න ඕනේ. medium කට්ටිය ගත්තොත් පළවෙනි එකේ medium දෙවෙනි එකේ medium තුන්වෙනි එකේ medium. ඊට පස්සේ ස්මෝල් කට්ටිය ගත්තොත් පළවෙනි එකේ ස්මෝල් දෙවෙනි එකේ ස්මෝල් තුන්වෙනි එකේ ස්මෝල් 600 800 500. ඊතර මේවා කුඩා හෝ සමාන. ඒක සමාන වෙන්නත් පුළුවන් තෘප්තිමත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඊතර මේ තියෙන්නේ නිෂ්පාදිතය. එක් තරමේනේ තරමේ නිෂ්පාදිතය. එක් තරමේ නිෂ්පාදිතය. ඊට තව මොනවා සංරෝධක තියෙනවා? දැන් මේ පළවෙනි ගානේ විනාඩි 36කදී ඉවර වෙන්න ඕන. 36කදී ඉවර වෙන්න ඕන. අයන නයන දෙකම. ඊට පස්සේ තව සංරෝධක තියෙනවා ගබඩාව පැත්තටත් දීලා තියෙනවා නේ ගබඩාව. ඒතර පළවෙනි කර්මාන්තශාලාවට ගබඩා ඉඩකඩක් තියෙනවා. ඒකෙදි පළවෙනි කර්මාන්තශාලාවේ හැමතරමක්ම හදනවා large medium small. ඒතර පළවෙනි කර්මාන්තශාලාවට වර්ග අඩි
9000ක් තියෙනවා. ඒතර අපිට ඒකේ ගබඩා කරන්න වෙන්නේ large medium small. large එකක් වර්ග අඩි 20ක් ගන්නවා. ඒකත් අපිට ඕන මෙන්න මෙතන ලියා ගන්න පුළුවන්. large එකේ මෙතන වර්ග අඩි 20යි එකකට medium එකේ ඊට වඩා අඩු වෙන්න එපා නේද? small එක තවත් අඩු වෙන්න ඕන. 12යි. හරි. එහෙනම් පළවෙනි කර්මාන්තශාලාව කියලා කියන්නේ පළවෙනි කර්මාන්තශාලාව එතකොට අවශ්‍ය වෙන ඉඩකඩ කොච්චරද වෙන්නේ? 20 වරක් 1 එල්. ඊට පස්සේ ওই large වලට medium එකට නම් 15 වරක් 1 එල් පළවෙනි ශාලාවේ. small නම් එකකට 12ක් ඕනේ. small එක පළවෙනි එකේ 1s. එතකොට මේක අපි බලන්න ඕනේ 9000ත් එක්ක. ඊට දෙවෙනි කර්මාන්තශාලාව ගත්තොත් 20යි 2l 15යි 2l 12යි 2s. එතකොට මේක 8000ත් එක්ක. ඊට පස්සේ 20යි තුන්වෙනි කර්මාන්තශාලාවේ large තුන්වෙනි කර්මාන්තශාලාවේ medium තුන්වෙනි කර්මාන්තශාලාවේ small 3500යි. එතකොට මොකද මෙතන එන සංරෝධකයේ ලකුණ වෙන්නේ? ගබඩාවේ උපරිම ඉඩකඩ තමයි ඔය තියෙන්නේ. ඒක ඉක්මවලා යන්න බෑ කොයි වෙලාවෙත්. එහෙනම් ඔය හැම එකක්මත් කුඩා හෝ සමාන කියලා තමයි එන්නේ. කුඩා හෝ සමාන කියලා තමයි. එහෙනම් මේ තියෙන්නේ ගබඩා ඉඩ. වෙන මොනවද තියෙන සංරෝධක? ඊට පස්සේ තියෙනවා තව අන්තිම එකක්. ඒක ඉලක්කමෙන් නෙමෙයි තියෙන්නේ. ගුණාත්මකව කර්මාන්තශාලා අතර එක හා සමාන වැඩ කොටසක් පවත්වාගෙන යන්න ඕන. එහෙම නැත්නම් මිනිස්සු ට්‍රාන්ස්ෆර් ඉල්ලනවා. පළවෙනි එක එක්කෙනා කියනවා මට දෙවෙනි එකට දෙන්න. මොකද දෙවෙනි එකේ වැඩ එච්චර යන්නේ අඩුයි. අපිට එපා වෙලා තියෙන පළවෙනි එකේ ඉඳලා. ඒ නිසා මේ කර්මාන්තශාලා අතර ඒකාකාරී විදිහට වැඩ යන්න ඕනේ. සමාන වැඩ කොටසක් තමයි බෙදෙන්න ඕනේ. එක් එක් කර්මාන්තශාලාවට පවරන අතිරික්ත නිෂ්පාදනය නිසා අතිරික්ත මිනිස් බල සහ උපකරණ ධාරිතා එකම ප්‍රතිශතයෙන් භාවිතා කිරීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත. කළමනාකාරීත්වය තීරණය කර ඇත. එහෙනම් කොහොමද අපි ඒක ලියන්නේ? දැන් පළවෙනි කර්මාන්තශාලාවේ ඒකාකාරී නැත්නම් එක හා සමාන වැඩ කොටසක් වෙන් කරන්න ඕනේ. ඒතර කොහොමද අපි ඒක ලියන්නේ? දැන් පළවෙනි කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. පළවෙනි කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. මේ තියෙන දෙවෙනි කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව. මේ තියෙන තුන්වෙනි කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව. ඒතර පළවෙනි කර්මාන්තශාලාවේ කොච්චරක් හදන්න පුළුවන්ද අපිට? ඒක තමයි 500. හරි. එතකොට මේ 500න් නිෂ්පාදනය කරන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. එතකොට ඒක ඒකාකාරී වෙන්න ඕන කර්මාන්තශාලා අතර එක හා සමාන වැඩ කොටසක් වෙන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක තීරු වශයෙන්ද හිතන්න. මෙහෙමද හිතන්න. 600 ඒකාකාරීව යන්න ඕනේ. කොහොමද යන්නේ? දැන් large කියන එක පළවෙනි කර්මාන්තශාලාවෙත් හදනවා, දෙකෙත් හදනවා, තුනෙත් හදනවා. ඒතකොට large එකෙන් අපිට උපරිම ලෙස 600කට යන්න පුළුවන්. එතකොට මේ 600 කර්මාන්තශාලා අතර ඒකාකාරව බෙදෙන්න ඕන. මේ කර්මාන්තශාලා අතර ඒකාකාරව බෙදෙන්න ඕන. එහෙනම් කොහොමද අපි ඒක ලියන්නේ? කොහොමද ලියන්න ඕනේ? 600 තමයි අපේ ගාන. 600න් 600 කියන
උපරිම 600 කියන ලොකු සයිස් එකෙන් පළවෙනි කර්මාශාලාව තුල මෙච්චරයි. දෙවෙනි කර්මාශාලාව තුල මෙච්චරයි. තුන්වෙනි කර්මාශාලාව තුල මෙච්චරයි. ඊට පස්සේ 800න් 800 කියන්නේ මීඩියම් පළවෙනි කර්මාශාලාව තුල මෙච්චරයි. දෙවෙනි කර්මාශාලාව තුල මෙච්චරයි. තුන්වෙනි කර්මාශාලාව තුල මෙච්චරයි. ඊට පස්සේ ස්මෝල් එකනොත් 500ක් හදනවා. හදන්න ඕනේ කුඩා හෝ සමාන 500 කියලා ආවේ. ඒතකොට ඒක පළවෙනි කර්මාශාලාව මෙච්චරයි. දෙවෙනි කර්මාශාලාව මෙච්චරයි. තුන්වෙනි කර්මාශාලාව මෙච්චරයි. ඒතර ඒවා එකිනෙකට සමාන වෙනවා. මේක තමයි සමාන වැඩ ප්‍රමාණය කියලා කිව්වේ. ඔයගොල්ලෝ බලන්න මම ටියුට් එකේ ගාණක් කළා. මට ඇත්තට වශයෙන්ම මේ වෙලාවේ ඒක අතේ නැහැ. මේ මොහොතේදී ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේ ඒකෙදි මම භෝග වර්ග ABC භෝග වර්ග තුනක් ගොවි පොළවල් තුනක් අතර බෙදා දීමක් ගැන කිව්වා. ඒකේ තියෙනවා භෝග බෙදෙන්න ඕනේ ගොවි පොළවල් අතර එකම ප්‍රමාණය එකම අනුපාතයකට කියලා. එතනදිත් මේ දේ ගැන ලිව්වා. ටියුට් එකේ අන්තිම ගානට කලින් එක වගේ මට මතකයි. ඒතර අන්තිමටම all xij greater than or equal 0. ඒතර න්‍යාස ගානක් ගැන සාමාන්‍යයෙන් සැලකිලි යොමු කරන්න. මොකද මීට කලින් ප්‍රශ්න පත්‍රයේ මෙවැනිම න්‍යාස ගානක් තමයි දීලා තිබුණේ. right. අපි එහෙනම් ඊළඟ කොටසට යනවා. ආයන්. ආයන තියෙන ප්‍රස්තාරික විසඳුම් ක්‍රමයේ ගැටලුව. ඒතර අපිට මේවා ඉතින් බොහොම හොඳයි. පුරුදුයි. එසේ වුණත් පොඩ්ඩක් බලන්න උපරිම කිරීමක් තියෙන්නේ. අවුලක් නැහැ ඉලක්කම් හොඳයි. පළවෙනි සංරෝධයකේ කුඩා හෝ සමාන නැහැ අවුලක් නැහැ. පොඩි වෙනසක් තියෙන්නේ සාමාන්‍ය කරපු එකට වඩා තුන්වෙනි එකේ x1 ඍණ x2 කියලා තියෙන සාමාන්‍යයෙන් අපේ සංගුණක දෙකම දාන තුන්වෙනි එකේ පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ x1 කුඩයි හෝ සමානයි 20 කියලා තනි එකකුත් දීලා තියෙන. ඒ අනුව තමයි යන්න තියෙන්නේ. හරි. එහෙනම් සංරෝධක ටික වෙන වෙනම ගමු. කොමිලක්කන් දැම්මත් නැත ප්‍රශ්නයක් නැහැ. 2x1 ධන x2 සමානයි 60. x1 බිඳුව නම් x2 60යි. x2 බිඳුව නම් x1 30යි. එතන මෙතනින් ලක්ෂයේ බිඳුව 60. මෙතනින් ලක්ෂයේ 30 බිඳුව. එතකොට ඒක අපි අන්දොත් මෙතන බිඳුව 60 මේව නිකම් පොඩි සටහන්. මේවට කිසිම රූලක් පාවිච්චි කරන්න එපා. මම මේක පේපර් එක පටන් ගන්නකොට කියන්නත් හිතලා පස්සේ කිව්වා. පස්සේ හිතුවා ඕනේ නැහැ කියන්න කියලා. අත්දැකීමෙන්ම ඉස්සරහට යද්දී ඒක අවබෝධ වෙයි කියලා. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රමාණාත්මකව කොච්චර විශාල නම් රූල කඩලා විසි කරන්න ඕනේ. රූල කඩලා විසි කරන්න ඕනේ. ඒ තරමට රූල පෙන්වන්න බැරි වෙන්න ඕනේ. නිදහස් අතින්ම වැඩේ කරන්න වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක දැන් කුඩා හෝ සමාන නිසා බිඳුව බිඳුව පැත්තට තමයි පාඩ කරන්නේ. ඊට පස්සේ එක x1 ධන 2x2 සමානයි 90. x1 බිඳුව නම් x2 45යි. ඒතර බිඳුව 45. x2 බිඳුව නම් x1 90යි. 90 බිඳුව. ඒතර මේක බිඳුව 45 මේක 90 බිඳුව. ඒතර කුඩා හෝ සමාන නිසා මේ පැත්ත පාට වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක x1 ඍණ x2 සමානයි 10යි. x1 බිඳුව නම් x2 ඉන්නේ ඍණ 10යි කියලා. x2 බිඳුව නම් x1 ධන 10යි කියලා. එතන මෙතන බිඳුව ඍණ 10ක් වෙනවා. ඍණ අඛණ්ඩාංකයක් කියන රේඛාව වැඳ ගැනීමේ පහසුවට. එතන බිඳුව ඍණ 10 කියන්නේ මේ වගේ පහළ තැනක්. මේක 10 බිඳුව. මේ එකක්වත් ප්‍රස්ථාර කොලේ
සිරාවට අඳින්න ඕනේ නැහැ. හරි. මේක අපි නිකන් අපේ පොතේ ලකුණු කරන්නේ. ඒතර කුඩා හෝ සමාන නම් බිඳුව බිඳුව පැත්ත පාට වෙන්න ඕනේ. ඒතර බිඳුව බිඳුව කියලා පළවෙනි වෘත්තපාදයේ විතරයි අපි පාට කරන්නේ. නැත්නම් මෙන්න මේ ටික පාට වෙන්න උවමනාවක් නැහැ. හරි. ඒක වැරදි. ඒක වැරදි. මොකද අපිට අවශ්‍ය වෙන්නේ පළවෙනි වෘත්තපාදයේ විතරයි. ඒතර මේ වගේ ඍණ කල්ලා පොයින්ට් එකක් අපි ලකුණු කරන්නේ ඇයි? අර මම කිව්වේ අර අපේ වත්තේ තීන්ත ගන්න ගියාම හෝ අහලේ හදන්න ගියාම මේ අල්ලපු ඇත්තේ කණු හිටවන්නත් වෙනවා කියලා. ඒ පැත්තේ නෑ වැඩ කරනවා. නමුත් අපි මේ පැත්ත අයිති කරගන්නේ අපේ පැත්ත විතරයි අපි පාට කරන්නේ. හරි. ඊට පස්සේ හතරවෙනි එක x1 කුඩා හෝ සමාන 20 කියන්නේ x1 20 කියන එක. ඒතර x1 සමානයි 20 කියලා කියන්නේ මෙතන 20 ලක්ෂය. ඒතර ඒක කුඩා හෝ සමාන නිසා මෙන්න මේ පැත්ත තමයි පාට. මේ පැත්ත තමයි පාට. ඊට පස්සේ මේ ඔක්කොම ටික එකම චිත්‍රයකට ගේන්න ඕනේ. අන්න එතනදි තමයි ඔයගලන් ප්‍රස්ථාර කොලය ඕන වෙන්නේ. හරි? ප්‍රස්ථාර කොලය ඕන වෙන්නේ. දැන් ඉතින් මම ප්‍රස්ථාර කොලේ නැතුව මම නිදහස් අතින් අඳින්නම්. x1 x2 එතර තිරස් ඛණ්ඩාංකවල උපරිමය 90යි. දහය 20 30 40 50 60 70 80 90 සිරස් සේවයේ උපරිමය 60 තියෙන්නේ 10 20 30 40 50 60 10 20 30 40 50 60 තොර ඍණ 10කුත් තියෙන ඛණ්ඩාංකයක් අර රේඛා ඇඳගැනීමේ පහසුවට. ඒතර මුලින්ම පළවෙනි එක 60යි 30යි යා කරන එක. ඒකෙන් මේ පැත්ත තමයි පාට වෙන්න ඕනේ. ඊට පස්සේ 45යි 90යි යා කරන. ඒතර 45 ගත්තොත් මෙන්න මෙතන තියෙන්නේ. 45යි 90යි. එතකොට කුඩා හෝ සමාන මේ පැත්ත පාට වෙන්නේ. ඒතර ඍණ 10යි ධන 10යි අතර මෙහෙම අපි අඳින්නේ. හැබැයි පාට වෙන්නේ මේකෙන් මේ පැත්ත. මොකද බිඳුව බිඳුව පැත්ත තමයි පාට වෙන්නේ. ඊට සනික 20 අනික 20 එතකොට 20 මෙතනින් උඩට අඳින්න ඕනේ. මෙතනින් උඩට. එතන මෙතනින් උඩට අඳින්න ගියාම නේ x1 කුඩා හෝ සමාන 20නේ. 20 එතකොට මෙතනින් උඩට අඳින්න ගියාම ඕගොල්ලන්ට පේන ඒක හරියට මේක හරහා යයිද ඒකට වම් පැත්තෙන් යයිද දකුණු පැත්තෙන් යයිද අන්න ඒ වගේ අවුලක් තියෙනවා. ඒතර ඒක විසඳ ගන්න ඔයගොල්ලෝ ප්‍රස්ථාර කොලේ හරියට ඇඳලා පස්සේ ඒක හොයාගන්න පුළුවන්. ප්‍රස්ථාර කොලේ ඇඳලා පස්සේ ඒක හරියටම හොයාගන්න පුළුවන්. ඇත්තම වෙන්නේ මොකද්ද? ඇත්තටම මගේ චිත්‍රෙ චූට්ටක් මම ඒක වෙනස් කරනවා. එන 20 කියන එක මෙන්න මේ වගේ තැනකට මම ගේන්නම් පොඩ්ඩක්. එන 20 ඇඳහම ඒක මෙන්න මේ පොයින්ට් එකට වඩා වම් පැත්තෙන් තමයි යන්නේ. ඒ පොයින්ට් එකට වඩා වම් පැත්තෙන් තමයි යන්නේ. ඒක හොයාගන්න පුළුවන් විදිහ තමයි සාමාන්‍ය ගානකදී නම් දැන් මේ තියෙන්නේ පළවෙනි සංරෝධකය. මේ තියෙන්නේ දෙවන සංරෝධකය. මේ තියෙන්නේ තුන්වෙනි සංරෝධකය. ඒතර අපිට මෙන්න මේ ඛණ්ඩාංකය හොයන්න පුළුවන්. පළවෙනි සංරෝධකය තුන්වෙනි සංරෝධකයයි විසඳලා. පළවෙනි සංරෝධකයයි තුන්වෙනි සංරෝධකයයි විසඳලා මෙන්න මේ ඛණ්ඩාංකය හොයන්න පුළුවන්. සාමාන්‍ය ගානක් විදිහට කියොත්. මේකෙදි ඒක කරගන්න ඕනේ නැහැ ඇත්තටම. ප්‍රස්ථාර කොලෙන් යන නිසා. 2x1 ධන x2 සමානයි 60 තමයි පළවෙනි සංරෝධකය. තුන්වෙනි සංරෝධකයේ x1 ඍණ x2 සමානයි 10යි. මේ දෙක සමගාමී විසඳපුවාම මේක එකතු කරපුවාම කෙලින්ම 3යි x1 සමාන 70යි x1 කියලා කියන්නේ 23.3යි කියලා එන්නේ.
ඒ කියන්නේ මේ කණ්ඩාංකයේ තිරස් අගය 23.3 නම් 20 ඊට වම් පැත්තෙන් වෙන්න ඕන. 20 ඊට වම් පැත්තෙන් වෙන්න ඕන. චුට්ටක් වම් පැත්තේ. මෙන්න මෙහෙම කැරේ. හරි. ඒතර ඒකෙන් මේ පැත්ත. එතකොට පාට වෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. මේක තමයි ශක්ති විසඳුම් ප්‍රදේශය. ඒතර කොණ ලක්ෂ මෙන්න මේවා. මෙන්න මේවා තමයි කොණ ලක්ෂ වෙන්නේ. A කියලා දාන්නත් පුළුවන් නැත්නම් ඔරිජින් එක O කියලා දාන්නත් පුළුවන්. AB මේක C මේක D මේක E මේක F. හරි. ඒතර ඔයගොල්ලෝ කණ්ඩාංක හොයාගන්න වෙනවා. කණ්ඩාංක හොයාගෙන තමයි ශ්‍රිතයට ආදේශ කරන්න ඕනේ. හරි. ඒතර A වල කණ්ඩාංක ගත්තොත් මම මේ පැත්තට වෙන්න ලියන්නද? A වල කණ්ඩාංක ගත්තොත් 0.0 B වල කණ්ඩාංකය ගත්තොත් 10 බිංදුව C වල කණ්ඩාංකය ගත්තොත් x කණ්ඩාංකය 20යි නේ x1 තිරස් අක්ෂයේ කණ්ඩාංකය 20යි 20ත් එක්ක C හැදෙන්නේ තුන්වෙනි සංරෝධකය C හැදෙන්නේ තුන්වෙනි සංරෝධකය එහෙනම් තුන්වෙනි සංරෝධකයේ x1ට අපි 20 දැම්මොත් උස 10යි කියලා හැදෙනවා උස 10යි කියලා හැදෙනවා x1කට 20 දැම්මොත් උස 10යි කියලා හැදෙනවා ඊට පස්සේ D කණ්ඩාංකය වෙන්නේ ඒත් තිරස් කණ්ඩාංකය 20යි ඒකයි පළවෙනි සංරෝධකයයි කැපෙන්න ඕනේ. ඒතකොට x1කට අපි 20 දැම්මොත් 40යි. එතකොට 20යි කියලා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ මම ඇදවිලා තියෙන මේ තුන්වෙනි සංරෝධකේ තව ටිකක් මෙහෙම පල්ලෙහාට ඇදෙන්න ඕනේ. ඒකයි ඒ උසවල් හරියට ලකුණු කළොත් වෙන්නේ. හරි. ඒතර E කණ්ඩාංකේ හම් වෙන්නේ ආයි චෙක් කරලා බලන්න. C හම් වෙන්නේ තුන්වෙනි සංරෝධකයට ආදේශ කරලා තුන්වෙනි සංරෝධකයේ x1කට 20 දාපුවාම 20න් 10ක් අඩු කළාම 10යි. උස 10 හරි. ඊට පස්සේ පළවෙනි සංරෝධකයත් එක්ක ඒතර පළවෙනි සංරෝධකයේදී x1කට 20 දාපුවාම විස්සේවා දෙකක් 40යි 60න් 40ක් ගියාම 20යි x2 කියලා කියන 20යි. හරි. ඒතර E කණ්ඩාංකය හම්බ වෙන්නේ 1යි 2යි සමගාම විසඳලා. ඒතර 1යි 2යි සමගාම විසඳුවාම ඒකේ කණ්ඩාංකය 10යි 40යි කියලා හම්බ වෙනවා. ඇතර ප්‍රස්ථාර කොලේ ඇඳලා පස්සේ මේ කණ්ඩාංක ටික ප්‍රස්ථාර කොලෙන්ම ලස්සනට ගන්නත් පුළුවන්. එහෙමත් පුළුවන්. ඊට පස්සේ මේක අපි අපේ ඉසෙට් ශ්‍රිතයට ආදේශ කරන්න ඕනේ. ඉසෙට් ශ්‍රිතයට ආදේශ කරන්න ඕනේ. ආදේශ කළා මැක්ස් එක ලබා ගන්න ඕනේ. ඉසෙට් ශ්‍රිතයට ආදේශ කරපුවාම ඉසෙට් කියලා කියන්නේ 300යි x1 500යි x2. මේක ආදේශ කරලා ගන්නවා A බිංදුව ආදේශ කරලා ඉසෙට් ගන්න පුළුවන්. B 10 බිංදුව ආදේශ කරලා ඉසෙට් ගන්න පුළුවන්. C 20 10 ආදේශ කරලා ඉසෙට් ගන්න පුළුවන්. D තව F කියලා කණ්ඩාංකයකුත් වෙනවා. F කණ්ඩාංකය වෙන්නේ 0.45. හරි. ඒතර D 20 20 ආදේශ කරන්නත් පුළුවන්. E 10 40 ආදේශ කරන්නත් පුළුවන්. F 20 45 ආදේශ කරන්නත් පුළුවන්.
ඒතර මේකේ තියෙන්නේ බිඳුවයි 10 බිඳුව දාපුවාම 3000යි 20 10 දාපුවාම 6000යි 5000යි 11000යි 20 20 දාපුවාම 8000යි 16000යි 10 40 දාපුවාම 23000යි මේක දාපුවාම 22500 එහෙනම් මෙතනින් තමයි උත්තරේ වෙන්නේ එහෙනම් ප්‍රශස්ත විසඳුම වෙන්නේ x1 10යි x2 40යි z 23000යි හරි අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නට යමු. එතකොට මම ඔයගලන්ට මේක දැන් පටන් ගත්තේ මම වෙලාව ලියාගත්තා. වෙලාව ලියාගත්තා. හරි විනාඩි 45ක් ගිහිල්ලා තියෙනවා. හැබැයි මම ඔයගලන්ට පොඩි කතාවකුත් වීඩියෝ එක පටන් අරගෙන විනාඩි 45ක්. හැබැයි පොඩි කතාවකුත් ගියා විනාඩි 10ක විතර. ඒතර විනාඩි 35කින් මේක ඉවරයි. ඇත්තට විනාඩි 36කින් ඉවර වෙන්න ඕනේ. ඒතර කතාවත් එක්ක අපි හිතන විදිහත් එක්ක ඒ වෙලාව මැනේජබල්. හරි. එහෙම ගියාම ලකුණු 100ක් වෙනකන් යන්න පුළුවන්. එහෙම මැනේජ් කරලා නිවැරදි කරලා ලකුණු 100ක් වෙනකන් යන්න පුළුවන්. ඒතර අපි 100 තමයි ටාගට් කරන්න ඕනේ. නමුත් ඊට මෙහා තැනක නතර වුණාට අපි දුක් වෙන්නේ නේ. විනාඩි 36ට වඩා වැඩියෙන් අරගෙන නිවැරදිව කරගත්තොත් ඒක අපිට වාසිදායකයි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය. ඒක ආයන කොටස තියෙන්නේ පොඩක් කියවලා බලන්න තීර්ණ විචලයන් තුනක් තියෙනවා x1 x2 x3 නිෂ්පාදන තුනක් කියලා තියෙනවා. ඒතර තීර්ණ විචලයන් තුන උපරිම කිරීමේ ශ්‍රිතය තුලක් තියෙනවා හැමම. අමුද්‍රව්‍ය දෙකක් වාහනේ ඇලුමිනියම් අවශ්‍ය කරනවා. සංරෝධකවලත් ඒ දෙක දීලා තියෙනවා. ලාභය උපරිම කිරීමක් අරමුණු වෙන්නේ. ඒතර උපරිම කිරීමක් දීලා තියෙන එකයි. ඒකේ ප්‍රකමන ආකෘතියක් දීලා තියෙනවා. හරි. එහෙනම් පළවෙනි කොටසට අපිට යන්න පුළුවන්. ඔය ආකෘතිය නැවත ලියා ගන්න උවමනාවක් නැහැ. මුලින්ම තියෙන එක සම්මත ආකාරයට ලියන්න. ඒතර සරලා ක්‍රමයේදී මුලින්ම කරන්න ඕනේ සම්මත ආකාරයනේ. අපි කරන විදිහ අනුව තමයි රෝමිලක්කම් එකේ ඉඳලා දීලා තියෙන්නේ. සම්මත ආකාරය. ඒතර සම්මත ආකාරය නම් max z 30යි x1 10යි x2 50යි x3 subject to සංරෝධක හයයි x1 3යි x2 5යි x3 කුඩා හෝ සමාන තියෙන නිසා ස්ලැක් වේරියබල් එකක් එකතු කරන්න ඕනේ සමානයි 450යි. ඊට 3යි x1 4යි x2 5යි x3 කුඩා හෝ සමාන නිසා s2 කියන ස්ලැක් වේරියබල් එකක් එකතු කරනවා 300යි. ඊට පස්සේ අන්තිමට මේ x1 x2 x3 කොහොමත් විශාලව සමානයි බිඳුවයි. තවදුරටත් ස්ලැක් වේරියබල් දෙකත් ඒක ගොන්නටම අයිති වෙනවා. ඊට පස්සේ s1 s2 උඩටත් ගලපන්න ඕනේ බිඳුවයි s1 බිඳුවයි s2. හරි. අවුලක් නැහැ. මේක තමයි සම්මත ආකාරය. කුඩා හෝ සමාන නම් ස්ලැක් වේරියබල් එකක් තමයි. සම්මත ආකාරය ලියන්න. ඊට පස්සේ තියෙන ආරම්භක සරලවගුව සකස් කරන්න. ආරම්භක සරලවගුව සකස් කරන්න. දෙවෙනි කොටසට යන්න.
ඒතර ආරම්භක සරලා වගුව සකස් කරන්න නම් අපේ මෙහෙම ටේබල් එක තියෙනවා. ඔය ටේබල් එක ඇඳහම කල්පනා කරන්න ඕනේ බෑ ටේබල් එකේ මොකද මම මුලින්ම ලකුණු කරන්නේ. මුලින්ම ලියන්නේ මොනවද? මුලින්ම ලියන්න පුළුවන් ඕන මේ හෙඩින් එක ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ හෙඩින් එක ලියන්න පුළුවන්. පල්ලෙහාට යනකොට මොනවද මුලින්ම ලියන්නේ? අපේ හැමතිස්සෙමත් පන්තියේදී ඒක කිව්වා. මොකද මුලින් ලියන්න ඕනේ? බේසික් මූලික විචල්යන්ගේ ලිස්ට් එක. එහෙනම් වගුවට යන්න කලින් මුලින්ම අඳුර ගන්න ඕනේ අය තමයි කවුද? මේ ගානේ බේසික් වෙන්නේ කියලා. හරි? බේසික් වෙන්නේ කියලා. එහෙනම් මුලින්ම ඒක අඳුර ගන්න ඕනේ. ආරම්භක වගුව සඳහා බේසික් විචල්යන්. ආරම්භක වගුව සඳහා බේසික් විචල්යන්. ඒ අය කොහෙන්ද හමු වෙන්නේ? මේ සංරෝධක වලින් තමයි ඒ අය හම්බ වෙන්නේ. මේ සංරෝධක දෙකෙන් තමයි ඒ අය හම්බ වෙන්නේ. අපි දන්නවා පොඩ්ඩක් මතක් කළොත් ආරම්භක වගුව තුල දැන් ඔක්කොම විචල්යන් අපිට වර්ග 4ක් එනවා. ඒ වර්ග 4 තමයි x1 x2 x3 ආදී වශයෙන් තීර්ණ විචල්යන්, s1 s2 s3 ආදී වශයෙන් මේ ශ්‍රිතිල විචල්යන් slack variables, ඊට පස්සේ a1 a2 a3 ආදී වශයෙන් එන artificial variables, ඊට capital S1 capital S2 ආදී වශයෙන් එන slack variables. මේ විදිහට addition මේක surplus slack නෙමෙයි addition variables x1 x2 slack variable simple s1 simple s2 surplus අතිරික්ත විචල්යන් capital S1 capital S2 කෘත්‍රිම විචල්යන් capital A1 capital A2 ආදී වශයෙන් එනවා. ආරම්භක වගුවේදී බේසික් වෙන්න පුළුවන් ඉන්නේ මේ අයගෙන් slack අයටත් artificial අයටත් විතරයි. හරි slack අය artificial අය විතරයි ඉන්නේ. හරි. ඒකට මේ slack අය artificial අය හොයාගන්න ක්‍රමය වෙන්නේ කොහොමද? මොකද ක්‍රමය වෙන්නේ? ක්‍රමය තමයි එතකොට ඉතිරි අයට බිඳුව දානවා. ඉතිරි අයට බිඳුව දානවා. ඒවා අපි පන්තියේදී ඒ තැන් හොයාගන්න කොහොමද කියලා ලියලා තියෙනවා. හරි. එතකොට මේකෙදි මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි මෙයත් බිඳුව දාපුවාම මේ තැන් දෙකෙන් එනවා S1ට 450කුත් S2ට 300කුත්. මේ අය තමයි පළවෙනි වගුවේදී බේසික් වෙන්නේ. හරි. පළවෙනි වගුවේදී බේසික් වෙන්නේ. ඒතර වගුව ඇඳ ගන්න වෙනවා. දැන් මට මේක අයින් කරන්න වෙනවා වගුවට. හරි. තාම අපි රෝමිලක අංක 2 ඉන්නේ. හරි. එහෙනම් පළමු විසඳුම. පළමු විසඳුම. දෙවන විසඳුමකටත් යන්නක් තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් ඉඩ ගැන හිතන්නම්. ඉඩ ගැන හිතලම කරන්න. දැන් මේවා රූල් තියාගෙන ආරම්භ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. තීරු කීයක් එනවද? තීරු 5ක් එන්න ඕනේ. හරි. CBCJ basic solution වලට අමතරව තීරු 5ක් එන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි. කැතේ බෑ වගුව. සිංහලෙන්ම කිව්වොත් අමු කැතයි. නමුත් උත්තරේ හරිනම් එච්චරයි. ඒ නිසා නිදාස් අතින් ඊටාම කැතට හරි කමන්නේ පුළුවන් කෙලින් ඇඳලා මේක ලියන්න බලන්න. හරි. ඊතර මුලින්ම හෙඩින් එක දාන්න ඕනේ 30යි 10යි 50යි. මම ඔයගලන්ට කිව්වා අද ඉරිදා වෙනකොට ලෑස්ති වෙන්න කියලා පැය 3:00මාරක් අරගෙන පේපර් එක ලියන්න. පැය 3:00මාරක් කියලා මම කිව්වේ ගණන් 6ක් දීලා තියෙන නිසා. හැබැයි ඉතින් ඊට වඩා ලස්සනට ඉරියඳ ඇඳ වැඩ කරපු දරුවෝ ඇති. ඒකට උටින් දවස් 3:00මාරක් විතර යනවා. හරි. එතකොට කවුද බේසික් වෙන්නේ? S1 S2. ඒ අයගේ උත්තර තමයි 450 300. එතකොට සංරෝධක දිහා බලලා මේ ඉලක්කම් ලියා ගන්න පුළුවන්. මගේ
ළඟ කලින් එකේ මම ෆොටෝ එකක් ගත්තා. ඒක දිහා බලාගෙන මේ ලියන්නේ 3 4 5 0.1. ඒතර CBත් ලියන්න පුළුවන් S1 S2 සංගුණක දෙක බිඳුව. බලන්න චෙක් කළා හරිද කියලා. 6 3 5 1 බිඳුව 3 4 5 බිඳුව 1යි. ඒතර වැඩි කළාම බිඳුවරක් නිසා මේ ඔක්කොම ටික බිඳුව වෙලා යනවා. ඒතර අඩු කළාම 30යි 10යි 50යි බිඳුවයි බිඳුව. අපිට මොකද්ද කියන්නේ? ආරම්භක සරලාවගුව සංවර්ධනය කරන්න. නෑ. පළවෙනි දෙවෙනි කොටස මේ යන්නේ ආරම්භක සරලාවගුව සකස් කරන්න. පළමු විසඳුම කියලා මේ ලියලා තියෙන එක. මේක ලියන්න කියලා විතරයි තියෙන. ඒක උත්තර මුකුත් අහලා නැහැ. ඒක උත්තර දෙන්න දෙයක්වත් නැහැනේ. S1 450 S2 300යි. ගෙනාවු සම්පත් එහෙමම තියෙනවා. මොකද ඔයගොල්ලන්ට මතක ඇති ආරම්භක වගුව නැත්නම් පළවෙනි වගුව පළමු විසඳුම කියලා කියන්නේ නිෂ්පාදන ආරම්භ කරන නැකත් මොහොත. එතකොට එකක්වත් හදලත් නැහැ. ගෙනාපු අඩු ඔක්කොම ඉතුරු. නැකත් මොහොත. එතනින් එහාට තමයි අපි යන්න ඕනේ. එහෙනම් අපි මේක අඳුර ගන්න වෙනවා pivot column pivot row ආදී. එතන මොකද pivot column එකේ වෙන්නේ වැඩිම CJ ඍණම SJ යගේ මේක pivot column. එනවා මෙයා entering variable. මෙයා වෙන වෙන වර්ණ කරන්න එපා. ඒතර leaving variable හොයන්නේ 450 බෙදනවා 5න් 300 බෙදනවා ඒත් 5න් 450 5න් බෙදුවාම 90යි මේක 60යි. එනවා මෙයා තමයි pivot row එක වෙන්නේ. එනවා S2 leaving variable එනවා. මෙයා pivot element එක වෙනවා. ඒ අනුව දෙවන විසඳුම හදා ගන්න ඕනේ. ඒක තමයි රෝමිලක අංක 3න් කියවෙන්නේ. ඒතර ප්‍රශ්න අංක හරියටම දාලා ලිව්වහම පාත් එක හරි. ඒතකොට දෙවන සරලාවගුව අහන්නේ එහෙනම් දෙවන විසඳුම. දෙවන විසඳුම. CBCJ basic solution පතිරු පහක් 1යි 2යි 3යි 4යි 5යි. CBCJ basic solution x1 x2 x3 s1 ns2 බිඳුවයි බිඳුවයි මේක 30යි 10යි 50යි. එතකොට කවුද ප්‍රවේශ විචල්‍ය වෙන්නේ x3 කලින් ඉඳලා හිටපු හාදේ s1 zj cj minus zj. එතකොට x3 වල සංගුණකයේ 50යි මේක බිඳුවයි. එතකොට x3 ලියා ගන්න ඕනේ. හරි x3 ලියා ගන්න ඕනේ. ඒක මේකට යටින් තමයි අපි ලියන්නේ නේ. x3 යගයන්. එතකොට x3 යගයන් කොහොමද ගන්නෙ? බැහැරව ගිය විචල්්‍ය යගයන් පෙළට ලියාගත්තත් 300 34 5.1 මෙයා බෙදනවා pivot element එක 5න්. එතකොට මෙතන එනවා 60යි 3 බෙදීම් 5 දශම කරන්නත් පුළුවන්. දශම කරලා ලියන්නත් පුළුවන් නැත්නම් 3 බෙදීම් 5 විදිහට තියන්නත් පුළුවන් ප්‍රශ්න නැහැ. 3 බෙදීම් 5යි 4 බෙදීම් 5යි මේක 1යි මේක බිඳුව මේක 1 බෙදීම් 5. ඒතර ඒක තමයි මෙතනට ලැබෙන්නේ. 60 3 බෙදීම 5 4 බෙදීම 5 1 බිඳුව 1 බෙදීම 5. ඊට පස්සේ ඉතිරි විචල්යන්ගේ ආගයන් මම මේක අයින් කරන්නම්. හරි ඒක ඔයගොල්ලෝ කරලා ඉතින් මේක ඇත්තටම නිකන් හුඟක් අය නිකන් බලාගෙන ඉන්නවා. ඇති මොකද ඒගොල්ලෝ හරියටම කරලා තියෙන මේක. අපි සාමාන්‍යයෙන් පන්තිද හදපු ගාන. ඊට පස්සේ S1 අගයන් S එකේ පැරණි අගයන් පල්ලෙහාට ලියනවා 450 6 3 5 1 බිඳුව අඩු කිරීම අඩු කිරීම අඩු කිරීම අඩු කිරීම අඩු කිරීම
ගුණිතය 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 මුලින්ම ප්‍රවේශී චල්‍යයගේ 3 බෙදීම 5 4 බෙදීම 5 1 බිඳුව 1 බෙදීම 5 විභාගෙදි මේ වගේ එක දිගටම ලියන් යන්න ඕනේ හුස්ම ගන්න අමතකුණක් කමක් නැහැ එක දිගට ලියාගෙන යන්න විභාගේ පාස් වෙනවා නම් මලත් කම් නැහනේ පීටර් රත්නායක මහත්තයාගේ සින්දුවක් තියෙනවා නාමලක් වී මාමලක් කම් නැහැ කියලා නාමලක් වී මාමලක් කම් නැහැ නෙවෙයි මේක පාස් වෙලා මොන වුණත් කම් නැහැ එතකොට මෙතන 150යි මේකේ 5යි 5යි කපලා යනවා 6න් 3ක් ගියාම 3යි මෙතන 5න් 5 කපලා යනවා ඍණ 1යි මේක බිඳුවයි මේක 1යි 5ට 5 කපලා ගියාම ඍණ 1යි 150 3 ඍණ 1 බිඳුව 1 ඍණ 1 තර ගුණිතය ගත්තාම 54ක් CB ගුණිතය විතරයි එන්නේ. එතකොට මෙතන එන්නේ 6ක් 5 30යි බිඳු 2යි කියන්නේ 3000යි. මෙතන 150 බෙදීම 5 30යි 200 බෙදීම 5 40යි මේක 50යි මේක බිඳුවයි මේක 10යි. ඒතර අඩු කරනකොට බිඳුවයි ඍණ 30යි බිඳුවයි බිඳුවයි ඍණ 10යි. මෙහෙමයි ලැබෙන්නේ. ඒතර අපිට මේ පළමු විසඳුම දැන් වුණාවක් නැහැ. ඊටු උත්තර ටික ලියන්න මම ඒක ඒ හරිය පාවිච්චියට ගන්න. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට අපි ගියොත් දෙවනව සරලාවග්ව ප්‍රශස්ති වේද ඒයි. හොඳට ප්‍රශ්නේ බලලා උත්තර ලියන්න ඕනේ. සමහරලාට අහනවා ඒයි කියලා. ඒක අපි දැක්කේ නැහැ. අනේ හොඳටම දන්නවා ඒයි කියලා හේතුව ලියන්න. ඒක දැක්කේ නැහැ. ඉතින් කොහොමද ලකුණු හම්බෙන්නේ? නිසා ඒව හොඳට කියවලා බලලා ගන්න ඕනේ. හරි. මේක ප්‍රශස්ත වේද? ප්‍රශස්ත වෙන්න අපි දන්නවා අන්තිම පේළිය බිඳුව හෝ ඍණ විය යුතුයි. ඉතින් මෙතන අන්තිම පේළිය බිඳුව හෝ ඍණ වෙලා තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් උත්තරය 4 වෙනි කොටසට දෙවන සරලාවග ප්‍රශස්ති වේද? ඔව්. ඔව්. ඔව් කියලා ලියනට වඩා හොඳයි නේද? නිකන් පොඩ්ඩක් ලියන්නේ. දෙවන සරලා වගුව ප්‍රශස්ති වේ. හේතුව ඒයි කියන්නේ ඇයි කියලා කියන්නේ. එහෙමත් අපි කියන්නේ ඇයි කියලා කියන්නේ. අහන්න එපා ඇයි කියලා. හේතුව. මොකද හේතුව? සියලුම CJ ඍණ මේක උපරිම කිරීමේ ගානක් නිසා CJ ඍණ ZJ අගයන් බිඳුව හෝ ඍණ ලැබී ඇත. ලැබී තිබේ. ඕකනේ හේතුව. මේවා විසඳුම අනුව x1 x2 x3 යන නිෂ්පාදන තුනෙන් කොපමණ ඒකක සංඛ්‍යාවක් නිපද විය යුතුද? මුළු ලාභය සොයන්න. x1 x2 x3න් කොච්චරක් හදන්න ඕනේද කියලා අහන්න. ඒතර x1 හදන්න ඕන ගාන x1 උත්තරේ කීයද? x1 බේසික් තීරුවේ නැහැ. ඒ කියන්නේ x1 නන් බේසික් කියන එකනේ. නන් බේසික් කියන්නේ බිඳු. නේ? x2 බේසික් තීරුවේ නැහැ. නන් බේසික් බිඳුවයි. x3 බේසික් තීරුවේ තියෙනවා 60යි. හදන්නේ තුන්වෙනි භාණ්ඩේ විතරයි අත. ලාභය 3000යි. හරි. ඒතර ඒවා මේ ආයේ සිංහලෙන් ලියන්න ඕනේ නැහැ. මොකද එයා ගානෙම x1 x2 x3 වචන තුන දීලා තියෙනවානේ. ඒවෙන්මනේ අහලා තියෙන්නේ. ඒක නිසා ආයේ වචනෙන් එක ලියන්න උවමනාවක් නැහැ. ඔක්කොම ලියුණාද බලන්න සමහරට අතපස වෙන්න පුළුවන්.
කොපමණ සංඛ්‍යා නිපදවී යුතුද මුල්ලාභය කොපමණ? හරි ලියලි ඉවරයි. 6 වෙනි කොටස. භාවිතානුකූල යම් සම්පතක් තිබේද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. භාවිතානුකූල යම් සම්පතක්. භාවිතා නොකරපු සම්පත් පෙන්වන්නේ ස්ලැක් වේරියබල් එකේ. ඒතර අපෙන් අහන තියෙන විදිහට ලියමු. භාවිතානුකූල යම් සම්පතක් තිබේද? උත්තරය ඔව්. නැත්නම් ලියන්න පුළුවන්. භාවිතානුකූල සම්පතක් තිබේ. නැත්නම් ඒකටත් කියන්න පුළුවන්. ඇයි මම කියන්නේ? අහන්න එපා. භාවිතානුකූල සම්පතක් තිබේ. ඒ පැහැදිලි කරන්න. හරි? තිබේ. එනම් මොකද්ද? S1 සමානයි 150 ලෙස බේසික් ලැබී තිබේ යනු මොකද්ද? S1 කියන්නේ පළවෙනි සම්පත. පළවෙනි සම්පත කියන්නේ මොකද? වානේ. ලැබී තිබේ යනු වානේ ඒකක අපි දන්නේ මොනවද කියලා? ටොන්ද මොනවද කියලා? වානේ ඒකක 450න් ඒකක 150ක් භාවිතා නොවේ. දැන් මේකෙන් කියන්නේ භාවිතා නොකළ යම් සම්පතක් තිබේද කියන්නේ සම්පූර්ණයෙන්ම භාවිතා නොකළ කියන එක නෙමෙයි. එහෙම වෙන්න බෑනේ. නේද? X3 හදනවා කියන්නේ මික්ස් එකක්නේ. වානේ සහ ඇලුමිනියම් වල. එතකොට භාවිතා නොකළ සම්පතක් කියන එකෙන් කියවෙන්නේ නැහැ සම්පූර්ණ ලෙස භාවිතා නොකළ. මොකද මට ඔක විභාගය ඉවරලා එක ළමෙන් මගෙන් අහුවා ඔක. හරි. භාවිතාන පේපර් එක අරගෙන ඇවිල්ලා පහුවෙන්දා ඉරිදා දවසක ඇහුවා සර් මේකේ භාවිතා නොකළ යම් සම්පතක් තිබේද කියලා අහනවා. ඉතින් එහෙම වෙන්න බෑ නේද? මේකේ අන්තිමට උත්තරයක් ආවා කියලා එයා මේ උත්තරෙත් පෙන්නුවා. මට මතක නැහැ මේකමද කියලා. මේ එතකොට සර් මේක වෙන්න බෑ නේද කියලා. ඇත්තට මේ වාක්‍ය හැටියට නිකන් වාක්‍යචර හරි නෑ ප්‍රශ්නේ. භාවිතා නොකළ යම් සම්පතක් තිබේද කියන්නේ නම් වශයෙන් සම්පත ගැනනේ අහන්නේ. ඒතර එහෙම වෙන්න බෑ. අහන්න පුළුවන් විදිහ තමයි තිබුණේ භාවිතා නොකළ නැත්නම් භාවිතා නොකර ඉතිරි වූ ඒකක ප්‍රමාණය. ඒක වශයෙන් නැතුව මේ සම්පත කියලා කිව්වම වාණ්‍ය ඇලුමිනියම් නේ කියවෙන්නේ. වාලය ඇලුමිනියම් දෙකම පාවිච්චි කරනවා. ඉතුරු වෙන්නේ නැහැ. දෙකම පාවිච්චි. නමුත් ඒකේ යම් ක්වොන්ටිටි එකක් ඉතුරු වෙන්න පුළුවන්. ඒක තමයි 150 වාණ්‍ය වල. ප්‍රශ්නය කොහොම කිව්වත් අර කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුවය තේරුම් අරගෙන වැඩ කළ යුතුයි. අමෝ මේ ප්‍රශ්නේ තාම ඉවරත් නෑ. තව කොටසක් තියෙනවා. තව කොටසක් තියෙනවා. ඇයන්න ප්‍රශ්නාංක හරිය ලියන්න ආයන්නේ තමයි. ආයන්න. හොඳ ප්‍රශ්නයක්. අපි අන්තිම දවස්වලත් පන්තිදී කතා කළා. පහත දැක්වෙනේ දෙන ලද ඒකජ ප්‍රකමන ගැටලු සඳහා සරලා වගුවේ. සරලා වගුවේ සමහර ඒවා අවසාන වගුව සමහර ඒවා අතරමඟ වගුව. එක් වගු සඳහා පවතින විසඳුම් අවස්ථාව. එනම් එයා උදව් කරලා තියෙනවා වරහණක් දාලා. එයා උදව් කරලා තියෙනවා. අනන්‍ය විසඳුම. ඊට පස්සේ වෛකල්පිත හේවත් බහු විසඳුම්. සාධ්‍ය නොවන විසඳුම්. අපර්යන්ත විසඳුම්. නිර්ණය කර එක් අවස්ථාව ඔබ හඳුනාගන්නේ කෙසේද දක්වන්න. ඒතකොට අපි ඔයගලන්ට කියලා දුන්නා විශේෂ ගැටලු වර්ග කිහිපයක්. පළවෙනි එක තමයි උත්තරයක් අවසානයේ දෙනවා. හැබැයි ඒක බහු විසඳුම් විදියට එන උත්තර. ඒ කියන්නේ විශේෂ අවස්ථා 4යි. ඒ 4ෙන් එකක් උත්තරේ එන අවස්ථාව. ඒක තමයි බහු විසඳුම් අවස්ථාව. ඉතුරු ඒ කියන්නේ ඒකෙන් උත්තරයක් එනවා. හැබැයි ඉතිරි තුනම උත්තරෙන්නේ නැතුව අතරමඟ නතර වෙනවා. පළවෙනි එක තමයි මොකක්ද? පිරිහීමේ ගැටලු කියලා කියනවා. හරි? පිරිහීමේ ගැටලු. දෙවෙනි එක මොකද්ද? සාධ්‍ය නොවන. නැත්නම් අපි ඒකට කිව්ව තව වචනයක් තමයි ශක්්‍ය විසඳුම් ප්‍රදේශයන් නොමැති ගැටලු. හරි? සාධ්‍ය. ඒවා ශක්්‍ය විසඳුම් ප්‍රදේශයන් නොමැති ගැටලු. ඊට පස්සේ අනික තමයි අපර්යන්ත ගැටලු. ඒකට තව වචනයක් කිව්වා මොකද්ද? මායිම් ගත නොවු ගැටලු. unbounded. මේ infeasible. මේ තියෙන්නේ
degeneracy. මේ multiple solutions. එතන මේකෙන් අන්තිම උත්තරයකට ආවට මේ තුනම අන්තිම උත්තරයක් ගන්න බැරුව නතර වෙනවා. හැබැයි මෙතන මේ වරහන් ඇතුලේ තියෙනවා අනන්‍ය විසඳුම්. හරි. අනන්‍ය විසඳුම්. එතනදී මේ වචනය ඉතර ගැලපෙන්නේ නැහැ. මොකද අනන්‍ය කියලා කියන්නේ එකක් කියන එකනේ. අපේ තියෙන identity කියන එකනේ. identical solution. නේද? අපේ national identity card එකයි. අපි වගේ එකයි ඉන්නේ මේ ලෝකෙට. දෙන්නෙක් හිටියනම් ඒ විනාශයිනේ නේ. තුන් දෙනෙක් හිටියොත් ඉවරටම ඉවරනේ ලෝක විනාශෙනේ. නිසා identity කියලා කියන්නේ එකයි. එතකොට මේ වෛකල්පික බහු විසඳුම් අවස්ථාව කියන්නේ ඒ වගේ දෙයක් නේ. ඒ කියන්නේ එක විසඳුමද නැත්නම් විසඳුම් කිහිපයක්ද කියන එක. හරි. ඒ ඔක්කොම එක සෙට් එකට යන එකක්. මේකෙදි මේ මොකද්ද මේ පිරිහීමේ ගැටලු කතාව මේකේ තුල ලියලා නැහැ. ඉතින් අපි බලමු 1 2 3 මොනවද කියලා. හරි. කතාව එතනින් ඉවර වෙනවා. හරි. ඒතර ආයන්නේ එක ටේබල් එක අඳින්න වෙනවා. නේ? ටේබල් එක ඇඳලා තමයි කරන්නේ. ටේබල් එක ඇඳලා තමයි කරන්නේ. ඒතර ටේබල් එක ඇඳහම මේක ඉතින් ඔක්කොම ටික අඳින්න ඕනෙත් නැහැ. දැන් විභාගෙදී දැන් මට තිබුණා මේකේ ෆොටෝ එකක් අරගෙන ඒක එඩිට් කරලා පෙන්නන්න. නමුත් උත්තරේ ලියන ක්‍රමයනේ අපි දැන් මේ අධ්‍යයනය කරන්නේ. CB CJ basic solution වලට තමයි BI star කියන්නේ. තීරු කීයක් තියෙනවද? 1 2 3යි 6ක්. 1 2 3යි 4යි 5යි 6යි. හරි. පේලි දෙකයි. පේලි දෙකට ඉඳ තියාගත්තා. ZJ CJ minus ZJ උපරිම කිරීමේ ගාන. ZJ CJ ඍණ ZJ. හරි. එතන මේක basic solution x1 x2 s1 s2 a1 a2 10 20 බිඳුව බිඳුව උපරිම කිරීම නිසා රිනේම් කියලා එන්න ඕනේ. එතන මේක x1 මේක s1 10 බිඳුව. right. දැන් මේවා රූල් නැතුව අපි වටපට ගාලා ඉවර කරන්න ඕන දේවල්. හරි. රූල් නැතුව වටපට ගාලා ඉවර කරන්න ඕන දේවල්. 15 14 1 බිඳුව 5 6 බිඳුව 1 ඍණ 1 ඍණ 2 බිඳුව ඍණ 1 1 2 150 10 50 බිඳුව ඍණ 10 බිඳුව ධන 10 අඩු කළපුවම බිඳුව ඍණ 30 බිඳුව 10 ඍණේම් ඍණ 10. ඉතින් පුතා ඔය විභාගෙදිත් මේක පිටපත් කරගත යුතුමයි. පිටපත් කරගත යුතුමයි. නැත්තම් බෑනේ අපිට ඒක එක්ස්ප්ලেইন කරන්න. මේකේ මෙහෙම දේවල් තියෙනවා. වේලාව ඉතුරු කරන සමහරලාට මේකේ වැදගත් වෙන්නේ අපිට මෙන්න මේ යටපේලී ඉලක්කම් ටික විතරයි. හරි මේ යටපේලී ඉලක්කම් ටික දිහා බලලා අපිට තීරණයක් දෙන්න පුළුවන්. මම කියන්නේ මේ පළවෙනි ගානේදී රෝම ඉලක්කම් එකේදී එක වෙනවා කියලා සමහරට දෙකේ තුනේදී එහෙම වෙන්න පුළුවන්. හරි. නමුත් ඉතින් අපිට ඒක පූර්ව ලෙස හිත මේකේ ලියන්න ඕනේ මොන ඉලක්කම් ටිකද? මේක මේවා ටික ඕනේ නැහැ කීක ඉන්නවට වඩා ලේසි බලාගෙන කොප්පේ දාගන්න එක. නේ? කොපි කරගන්න එක. ඒක විනාඩියෙන් ලියා ගන්න පුළුවන්. නිසා අර වේලාව ඉතුරු කරන්න කියලා ඉවරලා අපි යන්නේ හුඟක් වෙලාවට ෂෝට් කට් එකෙන් යන්න ගිහිල්ලා එන්න දුර පාරවල වලින් යන්නේ. ෂෝට් කට් කියලා. එහෙමත් වෙනවනේ. ඒ නිසා මේක ලියන ටික ලියා ගන්න. හරි. රයිට්. දැන් බලන්න මේක ප්‍රශස්ත විසඳුමද? මේක ප්‍රශස්ත වෙලා නැහැ නේ? මේක ප්‍රශස්ත වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන දැන් බිඳු තියෙනවා ඍණ තියෙනවා. මෙයා බිඳුව, මෙයා ඍණ, මෙයා බිඳුව, මෙයා ඍණ, මෙයා ඍණ. හැබැයි මේක ධනාගයක්. එහෙනම් මේක පිවට් කොලම් එක වෙනවා. එනවා මෙයා ලීවිං වේරියබල් එක වෙනවා. නේ? ලීවිං වේරියබල් එක වෙනවා. යම් කිසි උත්තරයක් ප්‍රශස්තාවයට ඇවිල්ලා නැත්නම් අපිට මොකුත් කියන්න බෑ. ප්‍රශස්තාවට ඇවිල්ලා නැත්නම් මොකුත් කියන්න බෑ. හරි? ඒ නිසා ප්‍රශස්තාව වෙනකන් අරගෙන යන්න ඕනේ. අරගෙන යන අතරතුරදී යම් දේවල් අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම් ලීවිං වේරියබල් හොයන්න ගියාම 15 බෙදීම ඍණ 1 ඍණ 15යි 14 බෙදීම ඍණ 2
ඍණ 7යි. ලීමි වේරියබල් එක sorry. වැරදුනා. ලීමි වේරියබල් නේ මේක එන්ටරින් වේරියබල්. දැන් ලීමි වේරියබල් හොයාගන්න අපි ගියාම ලීමි වේරියබල් කියන්නේ මෙන්න මේ ඉලක්කම් දෙකේ කුඩාම ධනාගය. නමුත් කුඩාම ධනාගයක් එන්නේ නැහැ දෙකම තියෙනවා. මෙන්න මෙතන අවුලක් තියෙනවා. හරි. එතකොට මේ අවස්ථාව තමයි මොකක්ද කිව්වේ අපි? දෙකම ඍණයි නම් ඒක තමයි මායිම්ගත නෝ ගැටලුවක් කියලා කිව්වේ. මෙන්න මේ කතාව. ඒ නිසා මේක මෙතනට ඉතලා දැල් දකුණු පැත්තේ ඉඳ තියෙනවා නම් එහෙමයි තියෙන තැනක ලියා ගන්න තියෙනවා. මම මේ රතු පෑන දැම්මට රතු දාන්න ඕනේ නැහැ විභාගෙදී. හරි? ඒව ඕනේ නැහැ. හරි එහෙනම් මෙතන ලියන්න පුළුවන්. මොකද්ද? සිංහල ලිව්වොත් එහෙමයි. නැත්නම් pivot failure කියලා කියමුනේ. pivot failure හඳුනා ගැනීම සඳහා කුඩාම ධන අගයක් නොලැබේ. ඕක ලිව්වහම පේපර් එක බලන මහත්තයා දන්නවා ඔය මහත්තයා නෝනා. ඔය මහත්තයා නෝනා ඒක දන්නවා කියලා. එයාට උගන්නන්න යන්න එපා තද වෙයි වැඩි කියන්න කිව්වොත්. pivot failure හඳුනා ගැනීමට කුඩාම ධනාගයක් නොලැබේ. මෙය මොකද්ද? මේක තමයි අපි කියන්නේ මායිම්ගත නෝ. දැන් මේකෙදි පාවිච්චි කරලා තියෙන වචනයට අපි යමු අපර්යන්ත නේ. මෙය අපර්යන්ත ගැටලුවක්. හැබැයි ආයකට විසඳුමක් කියලා දීලා තියෙන්නේ. ඇත්තට ඒක විසඳුමක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවකින් ඉවර වෙන්නේ. දැන් උත්තරයක් ඇවිල්ලා නෙමෙයි. නමුත් එයා කියලා තියෙන වචන පාවිච්චි කරමු. අපර්යන්ත විසඳුමක්. ඒවත් මායිම්ගත නොවු අපි ඒකට ගැටලුවක් කියලා දාමු. ගැටලුවක් ලෙස හැඳින්වේ. unbounded problem. මායිම්ගත නොවු ගැටලුවක් ලෙස හැඳින්වේ. right. අනේ මේකට වැඩි ලකුණු දෙන්නේ නැහැ. ওই තුනටම දෙන ලකුණු 8යි. ඒ නිසා රූල පාවිච්චි කළොත් කොහොම තියෙද නේ? ප්‍රමිලක අංක 2 CBCJ basic solution තීරු 1 2 3 4 5 1 2 3 4 5 x1 x2 s1 s2 a1 පේලි දෙකයි සංරෝධක දෙකක් දීලා තියෙන්නේ. x2 a1 4යි ඍණයම් හෙඩින් එක 6යි 4යි 0යි 0යි ඍණ m 5 3 එක ඍණ එක බිඳුව එක ඍණ එක බිඳුව ඍණ එක බිඳුව එක ZJ CJ ඍණ ZJ වැඩි කරලා ගන්න ඕනේ. එයා කියලා තියෙන ඉලක්කම ලියන්න. 20 ඍණ 3යි m 4 ධන m 4 ධන m ඍණ m දෙක ඍණ m බිඳුව ඍණ 4 ඍණ m බිඳුව. දැන් මේකේ මොකක්ද ලක්ෂණ? මේක ප්‍රශස්ත උත්තරේද? මේක ප්‍රශස්තද? යටපේලිය ඔක්කොම බිඳුව හෝ ඍණ. මේක ඍණ. ඇයි m ගේ සංගුණකේනේ බලන්න. m ගේ සංගුණකේ ඍණ නම් ඍණ, m ගේ සංගුණකේ ධන නම් ධන. ඉලක්කම වැදගත් වෙන්නේ නැහැ. මේක ඍණ, මේක බිඳුව, මේක ඍණ, මේක ඍණ, මේක ඍණ. හරි. එහෙනම් මේක ප්‍රශස්ත විසඳුමක ලක්ෂණ පෙන්වනවා. හැබැයි උත්තරේ බලන්න ගියාම මොකද වෙලා තියෙන්නේ? මෙන්න ආටිෆිෂල් එකක් තාමත් බේසික් තීරුවේ තියෙනවා. මේ ආටිෆිෂල් කියන හාදයෝ
පළවෙනි වගුව දෙවෙනි වගුව තුන්වෙනි වගුව ඔහම හිටියට අන්තිම වගුවේදී ඒ කට්ටිය ගෙදර යන්න ඕනේ ලීව් වෙන්න ඕනේ. නමුත් ආටිෆිෂල් එකක් තාමත් ඉතුරු වෙලා තියෙනවා. හරි? අන්න ඒකයි මෙතන කතාව. එහෙනම් මේකට උත්තරේ මොකක්ද වෙන්නේ? සියලුම CJ ඍණ ස්ජ්ජයයන් බිඳුව හෝ ඍණ වේ. ඒ නිසා ප්‍රශස්ත විසඳුමක ලක්ෂණ පෙන්වයි. පෙන්වුවට වෙන්නේ නැහැ ඒකයි. ලක්ෂණ පෙන්වයි. නේ? ප්‍රශස්ත විසඳුම ලක්ෂණ වෙන්වයි. නමුත් A1 කෘතිම විචල්‍ය මොකද උඩම කියනවා එක් එක් අවස්ථාව ඔබ හඳුනාගන්නේ කෙසේද දක්වන්න කියලා. හරි? නමුත් A1 කෘතිම විචල්‍ය තවදුරටත් බේසික් වී තිබේ. මෙය මොකද මේකට කිව්වේ? සාධ්‍ය නොවන විසඳුම. නැත්නම් ශක්‍ය විසඳුමක් නොලැබෙනවා කියන්නේ infeasible problem. මෙය සාධ්‍ය නොවන විසඳුම. ඒවත් ශක්‍ය විසඳුම් ප්‍රදේශයක් නොලැබෙන ගැටලුවක් ලෙස හැඳින්වේ. infeasible problem. හැබැයි ඉතින් මේ අකුරෙන් ප්‍රශ්න පත්‍රය ලිව්වොත් එහෙම ෂුවර් එකටම ගෙදරට පෝස්ට් කාඩ් එකක් එනවා. ඔබට විවේකී වේලාවක විශ්වවිද්‍යාලයට පැමිණ මා හමු වී ලියා ඇත්තේ කුමක්දයි කරුණාකර පැහැදිලි කරන්න. ඔබගේ අකුරු මට නොතේරේ. පරණ විතාන්න ඕන හිටියනම් සාක්ෂි දරනු ඇත. හරි නේද? ඊළඟ එකට ගියොත් තුන්වෙනි එක කොච්චරලා අපිට ගියාද? කොච්චරලා ගියාද? තව විනාඩි 5න් මේක ඉවර වෙන්න ඕන. විනාඩි 5න් ඉවර වෙන්න ඕන. මං කියන්නේ පීරියඩ් එක නෙමෙයි මේ ගාන. තීරු CB CJ basic solution 1 2 3 4 5යි. 1 2 3 4 5යි. x1 x2 s1 s2 s3 6යි 4යි බිඳුවයි බිඳුවයි බිඳුව. පේලි තුනක් යනවා. ZJ CJ ඍණ ZJ. ඊතර මේක S1 S3 x1 බිඳුව බිඳුව 6 14 5 බිඳුව බිඳුව 1 අපි මේ වගේ ගණන් වල හිස්තැන් පෙරවීමක් කළා නේද මතකද? එහෙමත් අහන්න පුළුවන්. හරි? එහෙමත් අහන්න පුළුවන්. right. මේක තමයි කතාව. ඉතින් මේක දිහා බැලුවාම මුලින් බලන්න ඕනේ හැම ගානකදීම මේක ප්‍රශස්ත ලක්ෂණ පෙන්වනවාද කියලා. එතනින් තමයි උත්තරනේ. ප්‍රශස්ත දැන් පළවෙනි රෝමිලාංකාංක එකේ ප්‍රශස්ත උන්නේ නැහැ. ඒ නිසා වගුවේ අපි පිවට් කොලම් අඳුරගෙන පිවට් රෝ අඳුර ගන්න ගියාම තමයි ඉර උන්නේ. දෙවෙනි ගාන ප්‍රශස්තයි. හැබැයි ආටිෆිෂල් ඉතුරු වෙලා. මේකත් ප්‍රශස්තයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් සියලුම CJ ඍණ ZJ යගයන් බිඳුව හෝ ඍණ වේ.
ඒ නිසා මෙය ප්‍රශස්ත විසඳුමයි. ප්‍රශස්ත විසඳුමයි. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ අවුලක් වෙලා නැහැනේ. එහෙනම් අවුලක් වෙන්න පුළුවන් තැනක් තමයි දැන් රොමිලා අංක 2 ප්‍රශස්ත ලක්ෂණ පෙන්වනවා මෙතන. හැබැයි මෙතන ආටිෆිෂල් කෙනෙක් ඉන්නවා. ඔන්න එතකොට මොකද අපි කිව්වේ සාධ්‍ය නොවන හේවත් ශක්්‍ය විසඳුම් ප්‍රදේශයන් නොමැති ගැටලුවකට අපිව පත් කළා. ඒ වගේමයි යටපේලිය ඔක්කොම බිඳුව හෝ ඍණ තියෙද්දි මෙතන මොන හරි විචල්යකට උත්තරේ විදියට ඉන්නේ බිඳුව උත්තරයක්. උත්තරේ ඉන්නේ බිඳුව. බිඳුව වෙන්න බෑනේ බේසික් කියන්නේ ධනනේ. ධන කියලා ලියලා තියෙද්දි ඒක බිඳුව වෙනවා නම් එම්ම. උසල පොලේ ගහන්න ඕනේ. කියපු විදියට නෙමෙයිනේ හැසිරෙන්නේ. නේ? කියපු විදියට නෙමෙයි හැසිරෙන්නේ. අන්න එතකොට තමයි තේරෙන්නේ මේක පිරිහෙන තත්ත්වයට දැන් ඇවිල්ලා තියෙන්නේ. කිව්ව දේවල් නොකරනකොට ඒක පිරිහීමේ తত্ত্বය තමයි. ඒක මටත් එහෙමයි, ඔයාටත් එහෙමයි, සමාජයටත් එහෙමයි, රටටත් එහෙමයි. නේ? එබැවින් අංගයේ මල්ලිය පවසමි මොකද්ද? සිරියය කිව්ව කතාව. දෙන්නම හොඳේ කියා. එතකොට මේකට බිඳුව આવොත් ඒ කියන්නේ මොකද? පිරිහීමේ தත්ත්වය කියන්නේ. හරි. නමුත් දැන් මෙතන එහෙම වෙලා නැහැ. මේකේ ආටිෆිෂල් එකක් ඇත්තෙත් නැහැ බේසික් වල. මේ අය බිඳුව වෙලත් නැහැ. එහෙනම් මෙතන කොතනද කතාව තියෙන්නේ? අපිට කියන මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද මෙතන තියෙන පොඩි ලක්ෂණයක්. ඒ ලක්ෂණය තමයි මේක බහු විසඳුම් අවස්ථාව. වැඩි කියන්න ඕනේ නැහැ. බහු විසඳුම් අවස්ථාව ඕගලන්ට වෙන S1 බේසික් වෙලා තියෙනවා. එහෙනම් මෙතන S1 පල්හැය බිඳුව වීම සිදු විය යුතුමයි. S3 බේසික් වෙලා තියෙනවා. එතන S3 පල්හැය මේක බිඳුව විය යුතුමයි. X1 බේසික් වෙලා තියෙනවා. එන X1 වල මෙතන පල්හැයත් බිඳුව විය යුතුමයි. වැඩිපුර බිඳුවක් වෙන්න ඇවිල්ලා හොරෙන් වැඩිපුර බිඳුවක් තියෙනවා. කාටද? X2ට. X2 බේසික් වෙලා නැහැ. එහෙනම් ඒක තමයි මොකද්ද? බහු විසඳුම් අවස්ථාව කියලා කියන්නේ. ප්‍රශස්ත විසඳුමයි. හරි? නමුත් කියලා ඉලුවක එසේ වුවද බේසික් වී ඇති S1 S3 X1 විචල්යන් සඳහා පමණක් එම තීරුවලට අදාළව මෙහෙම නිකන් ටික් කරාම ඔය හරි ලකුණු දාපම පේපර් එක බලන්න මහත්තයා දන්නා මේ හාදිය දන්නවා කියලා වැඩි නෝන මහත්තයා දන්නවා කියලා. මේ මම ලියපු එක මොකක්ද මට ඒක හොයාගන්න බෑ. එසේවද බේසික් වියති S1 S2 S1 S3 X1 විචල්යන් සඳහා පමණක් එම තීරුවලට අදාළව CJ ඍණ ZJ අගයන් බිඳුව විය යුතුයි. නමුත් මොනද? X2 තීරුව සඳහා CJ ඍණ ZJ සමාන බිඳුව ලැබී තිබේ. වැඩිපුර බිඳුව එවත් වැඩිපුර විසඳුම් බහු විසඳුම්. මෙය බහු විසඳුම් අවස්ථාව. අපිට උත්තරේ ගන්න ඕනේ නැහැ. හරි? හැබැයි පන්ති අන්තිම දවස්වල මම පන්ති කියන ඔන්ලයින් එකේදීම අපි හම්බෙච්ච අන්තිම දවස්වල බහු විසඳුමකට මාරු වෙන්නේ කොහොමද කියලා කිව්වා. හරි? බහු විසඳුමකට මාරු වෙන්නේ කොහොමද කියලා කිව්වා. එතකොට ඇත්තටම වෙන්න ඕනේ මොකද්ද? එතන x2 බේසික් වෙන්න ඕනේ. මෙතනට එන්න ඕනේ. x2 බේසික් වෙන්න ඕනේ. ඒ අනුව මෙයා පිවට් කොලම් එක වෙනවා. ඒ අනුව මෙයා ලීවිං වේරියබල් එක වෙනවා. හරි? ලීවිං වේරියබල් එක වෙලා මේ තුන් දෙනාන් කෙනෙක් ලීව් වෙනවා. එහෙම කරලා උත්තරේ ගන්න. එහෙම කරලා උත්තරේ ගන්න.
ඒතර මේ පැය එකමාරෙදී මුලින්ම අපි විනාඩි 10ක් විතර වගේ වෙන වෙන කතන්දරත් කිව්වනේ. එතකොට විනාඩි 90න් විනාඩි 80යි දෙකට බෙදුවා විනාඩි 40. ඒ විනාඩි 36ක් වැය කරන්න ඕන එක විනාඩි 40ක් වැය කරලා හරියට කළා කියන්නේ ඔයාලට දැන් ලකුණු 40ක් හම්බෙලා තියෙනවා. හරි? ඔයගොල්ලෝ එක පියවරක් නැත්තම් පියවර දෙකක් පස්සට ගිහිල්ලා පොඩි සිංහාවලෝචනයක් කරලා බලන්න. මොකද්ද සිංහාවලෝචනය කියලා කියන්නේ? සිංහයා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා පොඩ්ඩක් හැරිලා බලනවා. නේ? ඒක සිංහයාගේ හැටියනේ. සිංහයා පොඩ්ඩක් ඉස්සරහට යනවා. පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලනවා. ඇයි බලන්නේ? කවුද මාත් එක්ක ගේමට එන්නේ කියලා නෙමෙයි දේනුව එලවනවද පිටිපස්සෙන් කියලා චුට්ටක් බලනවා. නේ? දේනුව පොඩ්ඩක් සැකයි සිංහයා ගැන පස්සෙන් එනවද කියලා තමයි හොයන්නේ. ඒක තමයි සිංහාවලෝකනය කියලා කියන්නේ. සිංහාවලෝකන. දැන් පියවර දෙක පස්සට ගිහිල්ලා බලන්න මේ ගණන් දෙකේ පන්තියේදී නොකරපු කිසිම දෙයක් නැත. ඉදිරි ගණන් වලත් එසේම. මම ඒක කියන්නේ මගේ ලෝකවමකට නෙමෙයි. මේ ලෝකවම මොකටද නේද? මම ඕගලන්ට එකෙන් හදන්නේ ඕගොල්ලන්ගේ හිත හදන්න. හිත බොරුවට හදන්න නෙමෙයි. යම් කිසි කෙනෙක් බැක් වෙලා ඉන්නවා නම් කල්පනා කරන්න ඒගොල්ලෝ මේක හිම දෙයක් නෙමෙයි මේ අපි කරපුවමයි ගොඩ දාගන්න පුළුවන් කියන්නේ. හරි? හරි. එහෙමනම් අපි එකමාරක් ගියා. පොඩි විකයක් අරගෙන ඊළඟ ප්‍රශ්න වලට අපි යමු. නේද? එහෙනම් එතකරකම් ආයිබෝවන් පොඩි විවේකයකින් පස්සේ හම්බ වෙමු.